සංසාරයේ පවතින දුක හොඳට දැන පෙන් වූ මිනිපාර ලොවුතුරු සුවය දෙන තුන්ලෝ තිලක සම්බුදු හිමි දෙසුව බණ දැන් බිහි දොරින් දෙසනවා එය අසනු මැන. සිරිපති පද්ම කුමාර ශූරීන් තමයි ආරම්භයේදීම සුගායනීය කවි ගායනාවකින් බිහිදොර වැඩසටහන රසවත් කළේ. ඔබ දන්නවා නිවන් දොර රුවන් දොරට විවර කරන බිහිදොර වැඩසටහනින් නිරන්තරයෙන් කාලීන මාතෘකා පිළිබඳව කතා බහ කරනවා වගේ. අදත් අපි බලාපොරොත්තු වෙනවා වත්මන් පවතින මේ කොරෝනා ව්‍යසනය පිළිබඳවත් ඒ වගේම කාලීන කාරණා බොහොමයක් මේ කාලය තුල කතා බහ කරන්නට. අද අපේ වැඩසටහනට සහභාගී වෙන වෙනද වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහා මෛත්‍රී ධර්ම යාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න මෙතුමාව ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම කොළොන්නේ ශාස්ත්‍රපති පඬිත කොළොන්නේ සිරිපති පද්ම කුමාර ශූරීන්ගේ නිහඬියාව බොහෝ දෙනා පසුගිය කාලයේදී විමසීම් කරා. එතුමාගේ සහභාගීත්වය නිරන්තරයෙන් බලාපොරොත්තු වෙන අපේ ප්‍රේක්ෂක හිතවතුන්ට අද එතුමා වැඩසටහනට සහභාගී වීම නිසා බොහෝ දෙනාට එතුමාගේ හඬ අද දවසේදී අවදි කරන නිසා බොහෝ කාරණා දැනගන්නට ලැබෙනවා. ඔබතුමාවත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. දීර්ඝ කාලයකට පසුව අපේ වැඩසටහනට ඉතාමත්ම හෘදයාංගම පුද්ගලයෙක් සහභාගී වෙනවා. ඔහු අර එතුමාව බොහෝ දෙනාට හෘදයාංගමයි. ඒ නිසා මම හිතන්නේ වෛද්‍යවරයෙකුටත් එහා ගිය එතුමා අපේ ජන විඥානයත් එක්ක බද්ධ වූ චරිතයක්. එක්සත් රාජධානියේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි විශේෂඥ වෛද්‍යවරයෙක් තමයි එතුමා. එතුමා පෞගේ කාලේ විදේශ රටවල ඉඳලා මම හිතන්නේ මේ කොරෝනා වසංගත කාලේ විවිධ අත්දැකීම් ලැබලා තමයි නැවත මව්බිමට පැමිණලා තියෙන්නේ. විශේෂඥ වෛද්‍ය අසංග විජේරත්න ශූරීන්වත් ආදරෙන් ගෞරවයෙන් පිළිගන්නවා. නිහල් විජේරත්න මැතිතුමනි පෞගේ කාලේ අපිට බොහෝ කාරණා සිහිපත් කරලා දුන්නා. මේ පොසොන් උදාවේදී අපිට සිහිපත් කරන කාරණා කුමක්ද? පොසොන් උදාවත් එක්ක බැඳුණු මේ පණිවිඩය යලි ආවර්ජනය කරන්නේ කෙසේද? මේ සීළු කාරණා වලට ඔබතුමාගේ පිළිතුර මා කැමති ආරම්භයේදීම දැනගන්නට. ඔව් පළමුව ටියන රූපාන් සංස්ථාකරු සභාපති ශානිකෘෂ්ණ මහත්මයා ඒ වගේම චාමික මුණසිංහ මහත්මයා ඇතුළු කාර්ය මණ්ඩලයේ අවසරයි. ඒ වගේම අද මගේ වැඩසටහනට අපේ වැඩසටහනට පැමිණලා තියෙන ශ්‍රීපති මෙතුමනි ඔබතුමාටත් ඒ වගේම අපේ ડોક્ટર අසංක විජේරත්නතුමනි බොහොම කාලෙකින් ඉතින් හරි සතුටුයි. මොකද මේ ශ්‍රීපති මහත්මයා අපේ ડોક્ટર අසංක විජේරත්න මහත්තයා ගැන යම් පොඩි හැඳින්වීමක් කරොත් මම මේ විහිදර වැඩසටහන පටන් ගන්න කාලේ මට ආවා අභියෝග කීප පැත්තකින් නේද සාමි. එක පැත්තකින් ආවා ආගමික පැත්තෙන් ඒක සෑම ආගම් වලින් ඒ සියල්ලක්ම මෙල්ල කරා. ඒ වගේම ආව සෞඛ්‍ය විද්‍යාව පැත්තෙන් මම හිතන්නේ උසාවි විද්‍යාවක නේද? එතෙන්දී අසංග විජේරත් මහත්තයා සෑහෙන පීඩනයකටපත් වුණා. ඒ චරිත ඝාතන සේරම මාත් එක්කම ඔබතුමාගේ නේද? විජේරත්න දෙන්නටම වැදුනා චරිත ඝාතන කියන්න බැරි දේවල් මම දන්නේ නැහැ විජේරත්නලට මොනවා වෙලාද කියලා. වෙන්න තියෙන දේ සේරම වුණා. ඉතින් එතෙන්දී මෙතුමා බොහොම කෙලින් මේ වැඩසටහන වෙනුවෙන් ලොකු වැඩකරුසක් කරා. ඉතින් අපි මේ වෙලාවේ එතුමා මතක් කරන්න ඕන. මතක් නොකරොත් ඒක අඩුපාඩුවක් හැටියට තමයි ශාමි මහත්තයා මම දකින්නේ. ඉතින් එතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන සියල්ලටම අද අපේ පොසොන් පොහොය දින පහ වුණා. අපිට කිට්ටුව බිහිදක් තිබුණේ නැහැ. පහුවෙලා තමයි. ඉතින් ඒ සම්බන්ධව ටිකක් කතා කරොත් ශාමි මහත්තයා දැන් මම ගොඩක් පොසොන් පොහොය දිනේ මම බැලුවා ඔය ගොඩක් ඔය රූපවාහිනී ගොඩක් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා කරා, ගිහි අය ධර්ම දේශනා කරා. ඉතින් එතෙන්දී මේ පොසොන් පොහොය නිමිත්ත වෙනුවෙන් ගොඩක් කියවුනේ මිහිඳු මහරහතන් වහන්සේ වැඩියාය, දේවානම්පියතිස්ස රජු මුවදඩමේ ගියාය, ඊට පස්සේ මුවදඩමේ යන්න එපාය, තිස්ස නවතිනු කිව්වාය. හරිය. ඉතින් ඒක මේ ගොඩක් ඒ ටික කියවුණා. ඇත්තම ශාමිනාත් ඔය ටික දන්නවා දෙකේ පන්ති ළමයාත්. හරිද? නමුත් මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම වෙලා ඊට වැඩි දෙයක් කෙරුණා චාමික මහත්තයා.
තේරෙනවද? එතනක් කෙරුණ උත්තරීත. ඒක වැඩියා කියලා. ඕක කිව්වා කියලා. අද මිනිස්සු කී දෙනෙක් ওই කටින්ම මස් කකා ওই කටින්ම ওই ටික කියනවාද රාමික මහත්තයා? ඈ ඕකේ යථාර්ථය අවබෝධ කරගත්තොත් කිසිම මිනිහෙකුට අද වෙළඳ පොලේ තියෙන මස් කන්න බෑනේ. ඈ පාන අත්තනාත පානාති පාතා හෝති පරන්ත පානාති පාතේ සමාදපෙති. සමාදම් වෙන්න බෑනේ කිසි කෙනෙක් ප්‍රාණඝාතයකට. ඉතින් ඕක පැත්තකින් තියලා අර දේවදත්තගේ වරපහත් අල්ලගෙන බුදුහාමුදුරුවෝ අවසන් දානිත් අරගෙන ඒවා විකෘති කරගෙන ඈ කියනවා මේ මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම් පිරිසත් රජුරන්ට උපදෙස් දුන්නලු සතු මරන්න එපා කියලා. එහෙම නේද? එහෙනම් ඊට පස්සේ මාඝාත නීතිය කී දිනෙත් දැම්මත්? දැන් ඔය එක තැනකත් ඔය මාඝාත නීතිය ගැන කතා කරාද? ඔය මිහිඳු මහ රහතන් වැඩියට පස්සේ රජවරු කීප දෙනෙක් ඔය නීතිය පැනෙවුවා නේද රාමික මහත්තයා? දැන් ඒ කාලේ තිබුණාද ඔය කොරෝනා අරවා මේවා දියවැඩියා heart attack කැන්සර් ડોක්ටර් තිබුණා? මිනිස්සුත් 120ක් ජීවත් වුණානේ. දැන් කියනනේ මේ වෛද්‍ය විද්‍යාව දියුණුවයි කියලා. ඉතින් වෛද්‍ය විද්‍යාව දියුණුවන දෙයනේ මොකද මේ ලෙඩ එන්නේ? අපේ වෛද්‍යතුමා ඉන්නවනේ ලෝකෙම දන්න. 120 65ට බහලා තියෙන්නේ මොකද? දැන් ඉන්න තරුණයෙකුට 55 ඉන්න බෑනේ. ඉතින් වෛද්‍ය විද්‍යාව දියුණුණා. මේ පැත්තෙන් වෛද්‍ය විද්‍යාව දියුණුලා නැහැ. තේරෙනවද? හිසයි කඳයි විතරයි බද්ධ කරන්නේ නැහැ කියන්නේ. කරන්නේ නැහැ. නමුත් ජීවත් කරවන්න බෑනේ. ලෝක විශ්ව ධර්මතාවයෙන් අපි පරාදයිනේ. ඇයි පරාද? අන්න එතන ගැටලුව. මිනිස්සු සබා ධර්මයට විරුද්ධයි. මිනිස්සු ප්‍රාණඝාතයට හවු. දැන් බලන්න දැන් ගොඩක් කට්ටිය දැන් කොරෝනාත් එක්කම දැන් ඇත්තම අපි දැන් මට මාස 3කින් මට ඇහුන්නේ මාලෝ කියලා යනවා. හොඳ දැන් ඊයේ ඉඳන් ආයෙ එන්න පටන් ගත්ත පෙරේදා ඉඳන්. මාලෝ කියලා උදේ මන් දන්නේ කොච්චර විකුණන්න පුළුවන්ද කොච්චර මිනිස්සු ගන්නවද කියලා. ඉතින් ඒක නිසා දැන් මිනිස්සුන්ට ආයි පොඩ අමතක වෙගෙන එනවා. හැබැයි චාමික මහත්තයා ඒක අනාවැකියක් කියන්න. ඊළඟ දෙවෙනි කොරෝනා හරි ඒහා සමානව ඇවිල්ලා ආයි මිනිස්සුන්ට ගහපු දවසට උතුරු දකුණ හොයන්න බැරි වෙයි. මිනිස්සු මට්ටු වෙලා මිනිස්සුන්ට ගහලා මිනිස්සු මේකෙන්වත් පාඩමක් ඉගෙන ගත්තේ නැත්නම් ડોක්ටර් තේරෙනවා කියන එක. දැන් අපි ડોක්ටර්ත් එක්ක නිකන් කතා කර ඉන්නකොට කිව්වේ මේ කොරෝනා කියන එක 100%ක් ඉවර කරන්න අමාරු කියන එක. නේද ડોක්ටර්? ඒඩ්ස් වගේ දෙයකටවත් හරියට අපි එන්නත සොයාගෙන නැති කාලෙක කවුද කියන්නේ ඉතින් මේකට හොයාගන්න පුළුවන් කියලා. අපිම ඇඟ ඇතුලෙන් ශක්තිමත් වෙනවා. කවුද කියන්නේ කිව්වා මේ දිව්‍යවරු දුපු දෙඩ දෙකක් දුන්නාලු ඒඩ්ස්යි කොරෝනයි. තව ඉස්සරහට තව දෙන්න තියෙනවා. දිව්‍යවරු දුන්නා කියලා කියන්නේ. හැදෙන්න. මිනිස්සුන්ගේ තියෙන නොහොමිනා ගතියට. එහෙම කියන ඇත් ඉන්නවා. ඉතින් මම දන්නේ නැහැ කියන්නේ ඉතින් මම ඇත්තක් තියෙනවා වගේ පේනවා. මිනිස්සුන්ට දඩුවම් කරනවනේ සබා ධර්මයෙන් මෙතුමා ඉතින් අර ඒ කියන්නේ මස් මාළු කණෑමයි කියන්නේ. කණෑමයි කියන්නේ දැන් ඔය දැන් ඕක ඕම යනකොට ශාමික මහත්තයා අපි මිනිස්සු රාමතක වෙනවා. හරිද? දැන් ඇත්තෙන්ම ශාමික මහත්තයා සාමාන්‍ය සමස්තයක් හැටියට ගත්තොත් ලෝකේ බටහිර වෛද්‍යෝ ආයුර්වේද වෛද්‍යෝ ඕන කෙනෙක් බෙහෙත් හොයාගෙන තියෙන බෝවන ලෙඩ වලට. නේද ડોක්ටර්? මේකට බෙහෙත් හොයාගනි. දැන් අපි මම දැක්කා ගිය දවස්වල ආයුර්වේද ડોක්ටර්ස්ලා ගොඩක් අපිත් පෙන්නුවානේ. අපිත් මේකට ගෙන්නලා ඒක මම චෙක් කරලා බැලුවා. ඒක මේ කොරෝනා හැදෙන්න ඕනේ නෑ ડોක්ටර්. ඒ කුඩු චුට්ටක් වතුරට දාලා ඒ චුට්ටක් ඔය දවසකට දෙකක් හරි බිව්වොත් ඒකෙන් කරන්නේ රටේ මේ ඇඟේ ප්‍රතිශක්තිකරණය වැඩි වෙන එක. ඉතින් ඒක බහුතරය මිනිසුන්ට හරියන්නේ නෑ ડોක්ටර්. ડોක්ටර් මිනිසුන්ට ඕනේ ලෙඩක් ඇච්චි ගන්න ඇන්ටිබයොටික් එකක් ගහලා ඇඟ තඹගෙන හරිද? එතකොට ඔයිටේ දපුරු ලෙඩක් හැදුවම බෙහෙත් අහන්නෙත් නෑනේ ඇඟේ. ඉතින් එහෙම පුරුදු වෙච්ච සමාජයකට මම දන්නේ නැහැ කියන ආයුර්වේද කොච්චර මේ හරියයිද කියලා. නමුත් ආයුර්වේද හොයා බටහිර වෛද්‍යෝ බෝවන ලෙඩ වලට නමුත් ડોක්ටර් මං අහන ප්‍රශ්නය බෝ නොවන රෝග වලට ඇයි තාම නිට්ටාවට බේතක් හොයාගන්න බැරි කිසිම විද්‍යාවකට? ඇත්තටම මේ අන්න එතන තියෙන ප්‍රශ්නේ. අනිත් පුරුද්ද කියන එක නැති වෙලා නැහැ මිනිස්සුන්ගේ. ඉතින් දැන් මේක හොඳ chance එකක්. තියෙන පුරුදු වෙනස් කර ගැනීම. දැන් මම එක වැඩසටහනක දිව ડોක්ටර් දැන් දවස් 60ක් කර්ෆියු තිබුණා. ඒ දවස් 60ට දවසකට 12යි. හරි? 12 ගානේ මිනිස්සු 720ක් ජීවිත බේරුණා. දැන් ආයි දැන් ඔන්න ඊයේ පෙරේදා වැරෙනවා. මුහුද ගිහිල්ලා මැරුණායි කියයි ඇක්සිඩන්ට් වෙලා මැරුණා. දැන් ආයි අර පරණ තත්ත්වයට එනවා. ඒතකොට කොරෝනාවෙන් මැරුණේ 10 දෙනයි. මේ බෞද්ධ රටේ. ඒතකොට 820ක් ජීවිත බේරලා තියෙනවා කර්ෆියු නිසා. දැන් ආයි පරණ තත්ත්වෙට මම දැක්ක ඊයේ පෙරේදා නිවුස් වල යනකොට ගංගේ ගිහිලා 3 දෙනෙක් මැරලා තිබුණා. මොකද ඇක්සිඩන්ට් වලින් මෙච්චර මැරලා තිබුණා. අන්න දැන් ආයි අර පරණ තත්ත්වෙට එනවා. ඉස්සර මේ
සියදිවි නසා ගැනීම වලින් ලංකාව අංක 2. දිනකට 15. දිනකට 15. වාසනාවට කට්ටිය එකට ගෙදර හිටපු හින්දා කතා බහ කරනවානේ. ඒක බිඳුවට අඩු වුණා. 15 60 වැඩි කරන්නේ. පෙරේදා 4 දිනක් සියදිවි නසා ගත්තා. ආයෙ ආපහු පටන් ගත්තා. ඒ කියන්නේ මේක පොඩි වාසියක් නේ ලැබෙලා තියෙන ඔබතුමා කිව්වා වගේ ඒකෙන් වාසිය ගන්න. නෑ ඒක මිනිස්සු හිතන්නේ නෑ ડોක්ටර්. මොකද අපි දැන් මේ කොරෝනා කියන ලෙඩෙන් අපි හිතන්න ඕනේ දෙයක්. අපි දෙයක් හිතන්න ඕනේ. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාව දැන් කෙනෙක් කියන මම දැක්කා මිහිඳු මහරහතන් වහන්සේ ගැන කතා කරනවා නෑ බුද්ධ ධර්ම ඊට ඉස්සෙල්ලා තිබුණා ලංකාවේ. මට ළඟට හිටියනම් මට තේරුණා මොකද කරන්න ඕනේ කියලා. මාත් ඔය ඔබතුමා කියන මේ පොත දැක්කම සමාජ ජාලාවල ඒක ඉදි කියනවා මේ අපේ අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේට ගෞරව කිරීම බුදුන්ට අගෞරව කිරීමල්ලු. ඒකට හේතුව තමයි මේ ලංකාවේ බුදුදහම ව්‍යාප්ත කරා කියන්නේ බුදුන්ට කරන්න බැරි වෙච්ච දේවල් මේ අනුබුදු මේ මිහිඳු මහරහතන් වහන්සේ කළා. ඒක තමයි ඒ කියන්නේ චාමික මේ මිනිස්සු අර්ථකථ පඬිතයිනේ. අපේ මිනිස්සු පඬිතයි කුහකයි මේ අනිත් එක මොකද්ද අර මේ එකට කියන්නේ ඒක තිබුණාම අනිවාර්යයෙන්ම අපාය යන්නේ. පදර මේ විශේෂයෙන් ගෑනුන්ට තියෙන බෞද්ධ හයිෆයි මාන්නේ. ඒක කියන්නේ නේ අර ඒකත් එක තමයි ඔබතුමා කියන දේ එන්නේ. ඒක කියන්නේ මානේන මක්කට හොති අදිමානේන කුක්කර හොති කියලා මානේ නිසා මේ වඳුර වෙනවා අදිමානේින්ද බල්ලෝ වෙලා උපදින්නේ ඊළඟට. අපි දේශනයක් පටන් ගන්නකොට ශ්‍රාමික මහත්තයා තමන ලොකු තැන්වල දේශනයක් පටන් ගන්නකොට ගෑනු වලට හයිෆයි ගෑනු එක hina වෙනවා අපිට. මට තේරෙනවා දැන් මට තේරෙනවා යමක් කළා රටේ. හරිද? ආගෙන්නෙත් නැහැ. ආගෙන්නෙත් නැහැ පොඩ්ඩයි. ඒකෙන් සිවුර නෑනේ අපිට. ඔව්. අපි කලිසමක් සුදු උනාට කලිසමක් හරි සරමක් ගහලා අපි දේශන කරන්නේ. hina එන ඒ තමයි නැගිටලා යනවා. මම ගත්ත කටින් මට මෙතුමා මතක් වෙනවා. මෙතුමාට පින්සි දෙන්න අර බුදුහාමුදුරුවෝ දේශනා කරානේ අර මහා පඬිත මේ පරිනිබ්බාන සූත්‍රය කිය දේශනා කරන්නේ අර බුදුහාමුදුරුවෝ ගිහියෙක් නේ උපාසක උපාසිකාවයි ගිහයි කියන්නේ එකයිනේ උපාසක උපාස මන් දන්නේ නැහැ කියන්නේ දැන් කොහොමද කියලා සිව්වන පිරිසට ධර්මයේ සම්බන්ධ දුන්න අවවාදය මම කිව්වා දැන් මම මෙතන ආයි කියන්නේ නැහැ ඔක හරිද ඒ අවවාදය කිව්වා හරිද ඒ අවවාදය කිව්වට පස්සේ තමයි චුට්ටක් කරාර මාන්නේ කැඩෙන්නේ කැඩුණාට පස්සේ පැය 3මාරෙන් පස්සේ කොහොමද මම කකුල් දෙක ගාවට ගන්නවා දේශන ඉවර වෙනකොට තේරෙනවද නැත්නම් ඉතින් ඒ සමාජයක තමයි ශාමික මහත්තයා කරන්නේ ඉතින් මට මිහිඳු මහරහතන් වහන්සේටත් ඌක කිව්වා නම් අපිට මොනවා කියයි අන්තිම මිහිඳු මහරහතන් වහන්සේ මොකද්ද කිව්වේ ඒ කියලා ප්‍රාණඝාතය කරන්න එපා කිව්වා පන්සිල් පද 5 ගැන කිව්වා බුදුහාමුදුරුවෝ දැන් බුදුහාමුදුරන්ට ඉස්සෙල්ලා මේ ලෝකේ පැවැත්මට පන්සිල් පද 5 තිබුණානේ ඒකනේ සත්‍ය නමුත් බුදුහාමුදුරන්ගේ දේශනා කරු ධර්මස්කන්ධේ පන්සිල් පද අනුමත වෙච්ච තැන් තියෙන සූත්‍ර දැන් මෙතුමාට මව් වෙලා තියෙන 170 ගානක් පාණාතිපාත සූත්‍රය කරණීය මෙත සූත්‍රය නේද මෙතුමා ඈ ඉතින් මේ සූත්‍රය ආමගන්ධ සූත්‍රය සූත්‍රය ඈ ඉතින් මේ වර පහ පස්සේ යන්න ඕනේ බුදුහාමුදුරු දන්නවනේ දේවදත්ත කියන්නේ සංසාරෙන් ආපු වෛරක්කාරයෙක් නේ වෛරක්කාරී ශාසනය කරන වර පහක් දුන්නා ඉතින් බුදුහාමුදුරු බැන්නේ නැහැ ওই වර පහේ හොඳ මොනවද නරක මොනවද කියලා බුදුහාමුදුරු කෙලින්ම ශාසනය ආරක්ෂා කරන්න නිසා වර පහ එකලා ප්‍රතික්ෂේප කරා ඉතින් ඕක අල්ල ගන්නවා අර මස් කෑවක් පවු නැහැ කියන කොටස අනේ මන් දන්නේ කොහේ යන්නද කියලා නේද මෙතුමා සංඝ බේදය කරපු කියලා සංඝ බේද කරපේ ඉතින් ඒකයි මම මේ ඔයාට ලස්සන උත්තර දෙනවා මගෙන්. හැබැයි එතුමා අවසාන මොහොතේදී ධර්මයේ ගැන පැහැදිලා යට්ටස්සර කියලා පසේ බුදු කෙනෙක් එනවා කල්ප 500කට. ඔව්. එතකොට ඉතින් කල්ප ගාන දුක් විඳලානේ. මේ බුදුවරයෙක් ඇස් දෙකට දැකලා තමන්ගේ ඥාතිය බුදු වෙලත් බැරි වෙච්ච එක්කෙනා කල්ප ගානක් ගිහලානේ මේ පසේ බුදුවරයෙක්. ඇයි දෙයියන් දැක්කනේ කර්ම ශක්තිය. ඔව් දැන් මිසදුටු ඇයට ඉතින් තව කල්ප 500ක් ගිහිල්ලා මේ සසරෙන් ඈතර වෙන්න බෑ නේද? ඈතර වෙන්න බෑ. ඒ වගේම සූත්‍ර දේශනා කරා. ඒ වගේම මේ අපාය සම්බන්ධ කවුද දේශනා කරේ? බුදුහාමුදුරුවෝ දේශනා කරපු මච්චිම නිකායේ දේවදත්ත සූත්‍රය, බාලපඬිත සූත්‍රය බුදුහාමුදුරුවෝ ලෝකෙට දේශනා කරේ. ඒක මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට වැඩම කළා. ඒ වැයි තියෙන සංසාරේ බිය භයානකම ජනතාවට තේරුම් කරලා දුන්නේ කවුද? ඇයි මිහිඳු මහ රහතන් වහන්සේ විමාන වස්තු, പ്രേත වස්තු මේ සියල්ලම දේශනා කරන්නේ. ඔව් දැන් අපි කියලා දේශනා කරනකොට ඔව් අපාය ගැන එහෙම කතා කරු මේ ළඟදී දවසක් මම අපාය ගැන කතා කරනකොට ටිකක් ලොකු තැනක එක ළමෙක් අර ගෑල් ළමයින්ට පේන්නේ නැගිටලා කිව්වා මේ අංකල් අපාය ෂුවර්ද කියලා. අද එතන තියෙන්නේ මම ළඟට අරගෙන ඔළුව අත ගාලා හරිද
හොඳ ලස්සන වචනයක් ඇහුවා ඒක මාධ්‍ය කියන්න බෑ බොරු කියන්න ඕකද හරිද පල්ම කරා මම තේරුණා කියන එක ඉතින් ඒ වගේ සමාජයක අපි ජීවත් වෙන්න ශාමික මාත්‍යා තේරුණා කියන එක තේරුණා මොකද අපායේ බොරු නම් බුදුහාමුදුරුවෝ දේශනා කරු ධර්මයේ මේ Tamanට වාසියට හදා ගන්නවා නම් හරිද ඒව ගැන සැකසහිත නම් මං කියන්නේ මේ පුද්ගලයාට එක ප්‍රශ්නයක් යන්නේ බට උඹේ අම්මා ෂුවර්ද කියන එක තමයි මං අහන්නේ තේරුණා කියන එක ඒ තරමටම ශාමික මහත්තයා මේ මිත්‍යා දෘෂ්ටිකය මේ රටේ ඉන්නේ ඒක නිසා මං කියන්නේ මේකයි අපි මේවා කියන්නේ කාටවත් වෛරයෙන් ක්‍රෝධයෙන් නෙවෙයි ශාමික මහත්තයා හැදුවා නම් හැදෙන්න තේරුණා කියන එක මේ ડોක්ටර් තේරුණා අපිට අපි මිනිසුන්ට ආදරේ මට වෛර කරන කෙනාට මං ආදරේ මම මොනවා ගන්නද නමුත් මට සංවේගී භාවයක් තියෙනවා බුද්ධෝත්පාද කාලයක මනුෂ්‍යත්වයක් ලැබලා කොහෙද යන්නේ කියන එක. අන්න එතනින් අර හැරවුම් ලක්ෂයක් කරන්න තමයි ශාමික මහත්තයා අපි මේ විදිහට මිනිසුන්ට තියෙන ආදරයට මේ පණිවිඩය අපි ලංකාවේ පුරා ගිහිල්ලා මේ වගේ රූපවාහිනී වැඩසටහන් වලින් දේශන මාර්ගයෙන් Facebook කරා DVD අරා මේ සමාජය දැනුවත් කරන්න ශාමික මහත්මයා අන්නේ සංවේගී භාවයේ තුල මොකද බුදුහාමුදුරුවෝ පාරමිතා 10 තුනකට කඩලා පිරුවා පාරමිතා අපපාරමිතා පරමත්ත පාරමිතා ඉතින්දී අපි ඒ ගැන අවබෝධයක් අරගෙන අපිත් මේ සංසාර ගානේ අඩු ගන්න පාරමිතා පුරන්න ඕනේ එක්ක පාරමිතා උපපාරමිතා පුරන්න ඕනේ පසේ බුදුරෙක් වෙන්න එහෙම නැත්නම් පරමත්ත පාරමිතා පුරන්න ඕනේ තේරුණා කියන්නේ ඉතින් එතෙන්දී මේ ලබාගත් දුර්ලභ මනුෂ්‍යත්වයේ අපි අඩිතාරමන් නොගත්තොත් ආයි මන් දන්නේ නැහැ කියන ආයි රවුම ගිහිල්ලා අඟුලිමාල වගේ නේද ඉන්න වෙයි නේද රවුමක් ගිහිල්ලා ලොකු රවුමක් ගිහිල්ලා කල්ප ගන්න. එහෙම නේද? ඉතින් එතෙන්දී අපිට මේ වගේ විද්‍යුතුන් වෙලා මේ වගේ බුද්ධමුතුන් හම්බ වෙලා මේවත් හරි මාර්ගය කරගෙන මේ වගේ කෙලින් මේ වගේ වැඩ පිළිවෙලක් තුලින් අපිට අට ජාතිය ගොඩනගන්න තමයි උත්සාහ කරන්නේ. කැමති මොකද අර මං ගිය පාර කිව්වා වගේ අග්‍රමහා පඬිතු කොටුල ධම්මා සාමුදුරන්ගේ මේ දේශනීයකින් කොටසක් මං කියවුවානේ. ඒ වගේ ඉතින් අර යක්ෂ ප්‍රේත ලෝක වලින් ආපු අය ඉන්නවා අර පොඩි ඉන්ටර්වල් එකක් දෙනවා ශාමික මහත්තයා. දැන් අපි පැය 8ට පැය කාලා ඉඳ ඉන්නේ ඉස්කෝලේ. ඒතකොට කල්ප ගානක් අපායේ ඉන්න එක්කෙකුට අවුරුදු 60ක් 70ක් දෙනවා කියන්නේ ඒක chance එකක් නේ. ඉතින් ඒ chance එකෙන් බුද්ධෝත්පාද කාලයක මනුස්සත්වයක් ලැබිලත් ජීවිතේ වෙනස් කරගන්න බැයි නම් කොච්චර කර්මයක් ඇතිද? ඉතින් ඕවා ගැඹුරුව. දැන් මම මේ හැමදේම මෙතුම ත්‍රිපිටකයෙන් කියයි. තේරුණා කියන්නේ මම මේ කියන සමාජීය වශයෙන් කියන දේවල් මෙතුමා ත්‍රිපිටක ධර්මයෙන් කියයි අන්න නිහාල් මහත්තයා ඕක අහවල් ත්‍රිපිටකේ අහවල් බබි ධර්මයේ මෙතන තමයි තියෙන්නේ අහවල් සූත්‍ර පිටකේ මෙතන තමයි තියෙන්නේ විනය පිටකේ මෙතන තමයි තියෙන්නේ කියලා මහා පිරිවෙන් ආචාර්යවරයෙක් මහා පිරිවෙන් ආචාර්යවරයෙක් දැන් ඔබතුමා ප්‍රශ්නයක් තියෙනවා ඔබතුමාට මේ සමහර මට අභියෝග කරනවා මේ දැන් ඔය සමහර අපි දේශන වලට යනකොට ආමුදුරු කොටසක් කැමති නෑ එන්න අර ගීයකින් බණ අහනවා කිය ඒක පව් කියලා ඉතින් ඔබතුමාට පවුලේ මේ පිරිවෙන් වල බණ ධර්ම දේශනා කරන එක පිරිවෙන් වල උගන්වන්නේ ඉතින් ඒ වගේ තියෙන මෙතුමා ඔයාලට උත්තර දෙන්න ඕනේ අපි හරිද තේරෙනා කියන්නේ ශාසනය ආරක්ෂා කරගන්න දෙන්න ඕනේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න තේරෙනා කියන්නේ මේක පවතින්න ඕනේ අපෙන් උපදින පරම්පරාවට මේ මෙතුමා තේරෙනා කියන්නේ ඉතින් මේක මහා අභියෝගයක් ඉතින් බුදු පියාණන් වහන්සේට ආපු බුදු වෙලත් ආපු අභියෝගයන් දිහා බලනකොට අර එක් අවස්ථාවක් මොකද ඉපදිලා අර මාළුවෙක් නටනවා දැකලා සතුටු වෙලානේ ඒ ආත්මෙන් බුදු වෙනකන් ඉසියම්ම හැදුනේ මාළු කෑවා කිව්වේ නැහැනේ දීවර පවුලක ඉපදෙලා මාළුවෙක් මේ චූටි ළමයෙක් නොදැනුවත්ව ඒ බෝසත් ආත්මේ මාළුවෙක් නටනවා දැකලා දැලේ ඒ මාළු කෑවනම් කොහේ උපදී කන ඇය ටුක්ටක් හිතන්න ඒක නිසා අපි මේක අවබෝධ කරලා දෙනවා ඒක නිසා මම මේ සමහර මේ මෝඩ මිනිස්සු දානවා එක එක ස්වාමීන් වහන්සේලා ඔන්න කිරිල්ලපන මුන්නායක හාමුදුරුවෝ කියලා හාමුදුරන්ගේ කැලලා ධර්ම කපල වීසි කරලා දැම්මා. හරි ඒ වේසේරම ඔය වැරදි ඒවා ගෙනහල්ලා අනුමත කරලා මේ මට උගන්වන්නේ නැහැ කම මොකද මිනිස්සු කමෙන්ට්ස් වල දාලා. කපලා විනාශ කරා. ඊටේදී කමෙන්ට්ස් එනවා මට අර ඔබතුමාට ගේනමතු කරා ඊළඟ පාර හරි කියන අර දික්කැල ඔබතුමාගේ ප්‍රදේශෙම අර දූවරු හදපු දූවරු බෝසත් දරුවෝ. හරි ඒ දරුවෝ ඒවල තියෙනවා මම දැක්කා මේ ලස්සන මේ විරුදු ගායනා මේ TNL බීදොර අපි කරන ප්‍රෝග්‍රෑම් සම්බන්ධව මේ ඉතින් අපි ඊළඟ පාර හරි ඔබතුමා කියන අර දාදිස්සී නිසා මට එන්න බැරුණා. ඉතින් ඒ වගේ දරුවෝ මේ රටේ ලක්ෂ ගණනක් ඉන්නවා. තේරෙනවද නැත්නම්? අර ඔබතුමාට කොහෙද වාහනයක් නවත්තනවලු කිව්වේ? වැඩසටහන් සම්බන්ධව ડોක්ටර් ඉතින් ඒක නිසා අපි හදලා තියෙන සමාජයේ අපි පාරේ යන බහැලා යනකොට සංඝ විජේරත්න වෛද්‍යතුමනි අපි සතුටු වෙන්න ඕන. හරි. අපි මේ කරේ ගලාගෙන යන පැත්තට වැඩසටහනක් නෙවෙයි මේ කරේ.
අපි මේකෙන් උගන්වන්නේ නෑනේ මේ ළමයින්ට ඉස්කෝලේ යන ළමයින්ට ලව් කරන්න මේ ඉස්කෝලේ ඇතුළත. අපි මේකෙන් උගන්වන්නේ නෑනේ ප්‍රින්සිපල්ට ඉස්කෝලේ යන ගෑල් ළමයිත් එක්ක ඩාන්ස් කරන්න. ඒවත් කරන තැන් තියෙනවනේ. ඒවට අනුබල දෙන්න තැන්. මම දැකලා තියෙන නිසා මම මේ කියන්නේ. තරහ වෙන්න එපා. තේරුණා කියන්නේ. මෙතන කරන්නේ මිනිහ චූඩි ඉපදෙන ඉන්න දරුවාගේ නම් සිත පිරිසුදු කරන එක. අර සතා මරාන් දුණා වෛර ක්‍රෝධ කණ්ඩ එපා. ඒවා ලේ වලට එකතු කරන්න එපා. ලේ වලින් අයින් කරන්න, ලේ ධාතුව පිරිසුදු කරන්න, සිත පිරිසුදු වෙනවා. ඊට පස්සේ විකෘති රාග දේශ මොහ ඉවත් වෙනවා. සීල සමාධි ප්‍රඥා බවට පත් වෙනවා. එන්නේ එතනට මනස එතනට ගන්න අන්නේ දේ තමයි අපි මේකෙන් උගන්වන්නේ. නේද ස්වාමී මහත්තයා? අපි කරමු. හොඳයි. නිහල් විජයරත්න ශූරීන් ආරම්භයේදීම අපිට හොඳ පූරිකාවක් ලබා දුන්න වැඩසටහනට කොළොන්නේ ශාස්ත්‍රපති සිරිපති පද්ම කුමාර ශූරීන් මේ සභාවේ ඉන්න හින්දා අපිට පුළුවන් බොහෝ දෙනා මේ අපේ සභාපතිතුමා බොහෝ වෙලාවට අපිට මේ පිළිබඳව විස්තර කරනවා. ආමගන්ධ සූත්‍රය හරහා මේ වැඩි ගන්ධයක් එන්නේ මස් කෑමෙන් නිසා නෙවෙයි, තමන් කරන එක වැරදි කල් ක්‍රියාවන් වලින් තමයි වැඩි ගන්ධයක් එන්නේ. ඔය වගේ විවිධ උපකරණ දක්වමින් තමන්ගේ වාසි බස්තු දොඩන අවස්ථා තිබෙනවා. මේ සියල්ලටම වඩා ප්‍රාණඝාත කරන අයට එහෙම නැත්නම් මස් මාංශ අනුභව කරන අයට නිවන් දැකිය හැකිද කියන කාරණාවට පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා ශාස්ත්‍රපති සිරිපති පද්මකුමාර ශූරීන්ගෙන්. ප්‍රථම කොට TNL මාධ්‍ය ජාලයේ ගරු සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ පින්වත් මහත්මයාට පින් දෙමින් ඒ වගේ මේ වැඩසටහන අපට මෙහෙවන මේ ගෞතම ශාසනයට සහයෝගය දෙන අපේ චාමික මුණසිංහ මැතිතුමනි, ඔබතුමාටත් පින් දෙමින් වැඩසටහන මෙහෙවනවට පූජා උත්තම පූජා මහා මෛත්‍රී සංවිධානයේ ඒ වගේ අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපති ඒ වගේ ගරු සංවිධායක ප්‍රධාන ගරු නිහාල් විජේරත්න මැතිතුමනි අවසරයි. එමෙන්ම දසදහස් ගණන් අප්‍රමාණ ජීවිත වෛද්‍ය වෘද්ධිය තුළින් බේරගන්නට කටයුතු කරමින් මහා වෛද්‍යවරයෙක් වන ගරු විශේෂඥ වෛද්‍ය අසංක විජේරත්න පින්වත් මැතිතුමනි අවසරයි. මුළු රටවාසී ලෝකවාසී සියලුම දෙනා බොහෝ කොට නරඹන මේ අවස්ථාවේදී මහා භාග්‍ය අවස්ථාවක් අපිට මේ ලැබිලා තියෙන මේ ගැන කතා කරන්න. සතුන්ගේ ජීවිත තොර නොකරේවා, මස් කඩවල කොස් දෙල් විකිනේවා, මෙය බුදු සිරිතක් බව වැටහේවා, සියලු සතුන් ලොව සුවපත් වේවා, කොරෝනාව දුර බිය දුරු වේවා, නිරෝගී කමේ ඇති අගය දැනේවා, මෙය බුදු සිරිතක් බව වැටහේවා, සියලු සතුන් ලොව සුවපත් වේවා, මෙත් මුදිතා කරුණා සිත දේවා, දෙස බස රැස ඉන් නිති සුරැකේවා, මෙය බුදු සිරිතක් බව වැටහේවා, සියලු සතුන් ලොව සුවපත් වේවා. මේක සදහම් කැදැල්ල, මේක දහම් මඩුල්ල, මේක වියත් මඩුල්ල. සදහම් මඩුල්ලේ වියත් කැදැල්ලේ නිවනට පනින්න හොඳ කඩුල්ලේ සදහම් කුරුල්ලෝ දස දෙස ඉගිල්ලේ. බිහිදොර වැඩසටහන අපිට දැනගන්නට ලැබුණේ අපේ ගරු සභාපතිතුමා නිහාල් විජේරත්න මැතිතුමා මුල් වෙලා ගරු ස්වාමින් වහන්සේලා දේශීය විදේශීය විශේෂඥ වෛද්‍යවරු ආදී දේශගුරු පඬිවරු එකතු කරගෙන රටට සමාජයට යමක් කරන්න ඕන කියලා මේවා මේ මාධ්‍ය ඔස්සේ චාමික මුණසිංහ මැතිතුමාලාගේ සත්පුරුෂය එකතු කරගෙන මේ TNL ආයතන
තුමල්ලා වගේ මිදින් බුදු ශාසනයට මේ කාර්ය මණ්ඩලයත් වගේ සහයෝග දෙන ඇත්තෝ එකතු කරගෙන මේ වැඩ පිළිවෙල කරගෙන යනකොට අපිටත් මේක දකින්න ලැබුණා. අපිත් මේ පින් මගට එකතු වුණා. දැන් අපිට මේ පින් මගින් ඒ සත්‍ය ධර්මයේ කියන්න අවස්ථාව ලැබුණා. ඒක නිසා මේ ලෝකේ ඕනම දෙයක මුල වෙන කෙනා නායකයා වෙනවා. නායකයෙකුට සුදුසු ලක්ෂණ 5යි. ඒ තමයි උකුසු හැස, සිංහ හිත, හිවල් හිස, බූරු පිට, මුව වත. වේදේ මේව සටහන් කරන්නේ නායකයෙකුට උකුස්සෙක් වගේ දුර දැක්මක්, ඒ වගේම සිංහයෙක් වගේ එඩිතර හිතක්. හැම වෙලාවෙම සිංහයා වුණොත් බෑ නායකයට එක ගෙනියන්න. ඒ වගේම හිවලෙක් වගේ කපටි හිසක් හැම වෙලාවෙම කපටි වුණොත් බෑ. අපිට හතුරුකමක් කරන්න එනකොට ඒකෙන් ජනතාව බේරගන්න හිස. ඒ වගේම මුවෙක් වගේ අහිංසක මුව වතක් ඕන දෙයක් ඉවසන්න පුළුවන්. අර විශේෂඥ වෛද්‍යතුමාත් ගරු සභාවෙතුමාත් නොයෙක් දුෂ්කරතාවලට මුලින්ම මුණ දීගෙන ආවා වගේ බූරු පිටක්. බූරුවෙකුට ඕන දෙයක් ඒ පිටේ ඉවසන්න පුළුවන්. ඒ වගේ අපි මේ යන ගමන් මගේ මම එකතු වුණේ මේ වැඩසටහන් බලලා මෙන්න මේ කරුණු පහෙන් යුක්ත නායකයෙකුට සුදුසු කරුණු පහකින් යුක්ත ගමනක් යන්න පුළුවන් උත්තරමේ තමයි නිහාල් විජේරත්න මැතිතුමා. ධර්මකාමී ගමනක්. ඒක නිසා මේ ගමන මේ විවෘත කරන්නේ නිබ්බාණං ගමන අම්මග්ගං කිප්පමේ විසෝදේ නිර්වාණ ගාමිනී මාර්ගයේ වහා විවෘත කරව. ශුඤ්ඤා පරප්පවාදං සිහනාදං නදත මහන්නි පරවාදයෝ හිස්ස ඒ බව සිංහනාද කොට කියව් කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු කරුණු ඔස්සේ ගත්තාම මේ තන්නේ කරම නිවන් මඟ ප්‍රාණඝාතය නිසා මරාගෙන සත්තුන්ගේ මස් කන නිසා මිනිසුන් නිවන් දකින්න සාදු සාදු කියලා ප්‍රාර්ථනා කළත් මිනිසුන්ගේ නිවන් මඟ බුදුදහමට අනුව ඇහිරී යන නිසා ඒ මඟ විවෘත කිරීමට කටයුතු කරන්න මොන පිනකින් හෝ කලින් කල වරින් වර ගරු විශේෂඥ වෛද්‍යතුමනි යුග පුරුෂයලෝ පහළ වෙනවා. ඒ නිසා අපි අපේ මාන්නේ පසක තබා ඒ යුග පුරුෂවරුන්ට කිසිම දෙයක් කෙනෙක්ගෙන් බලාපොරොත්තු නොවි ලාභ අපේක්ෂා විරහිතව අඤ්ඤාහිලා භූප නිසා අඤ්ඤා නිබ්බාන ගාමිනී නිවන් ලබන මඟ එකක්, ලාභ ලබන මඟ එකක්, නිවන් ලබන මඟටම කටයුතු කරන ගරු සභාපතිතුමේ එක්ක සම්බන්ධ වෙලයි අපි මේ ගමන යන්නේ. ඒ නිසා ඥානවන්තයෙක් සතු ලක්ෂණ 10ක් තියෙනවා. මේක මේ රටේ ඉගෙන ගන්න දරුවෝ වැඩිහිටි අය විතරක් නෙමේ රාජ්‍ය තාන්ත්‍රයේ ඉන්න මැතිඇමතුමන්ලා පවා මේ 10 ලියා ගන්න ඕනේ. ඒ ඥානවන්තයෙක් සතු ලක්ෂණ 10ක් ලෝක තියෙනවා. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්වං දයාක්ෂ මහසර්ව ජනප්‍රියත්වං නිර්ලෝභිදාතා භයසෝක මුත්තිර් ඥාන ප්‍රභේදා දස ලක්ෂණානි අක්‍රෝධ මාරෝග්‍ය දිච ජිතේන්ද්‍රියත්වං ඥානවන්තයා ක්‍රෝධ කරන්නේ කෙනෙකුට. එහෙනම් මේ බිහිදර වැඩසටහනේ මේ සභාවත් ඇතුළත් කවුරුවක් කායකවක් ක්‍රෝධයක් නැහැ. සතුන්ට ක්‍රෝධ කරන්නෙත් නැහැ. අක්‍රෝධ ආරෝග්‍ය පරමා ලාභ ඒ ගැන කතා කරනකොට රෝග ඒවයි බෙහෙත් ඒවා අපි දන්නේ නැහැ. ඒකට විශේෂඥ වෛද්‍යතුමන්ලා ඉන්නවා මෙතුමා ඇතුළු වෛද්‍යතුමන්ලා. ඉතින් ඒ ඇත්තෝ නිරෝගී සම්පත වෙනුවෙන් කරුණු කියනවා ලෝකේ. ඒක බුදුහාඳුරු දැක්කුවා. ඒතර අක්‍රෝධ ආරෝග්‍ය නිරෝගකම ඥානවන්තගේ ලක්ෂණය. නිරෝගකම ලබන්න යමෙක් කරුණු කියනවා නම් යමෙක් නිරෝගකම ලබන්න කටයුතු කරනවා. දැන් අපි මුඛාවරණ පිළිපදිනවනේ නිරෝගකම ලබන්න. ඒක ඥානවන්තගේ ලක්ෂණයක්. ඒක අපි කරන්න ඕනේ. අපි මුඛාවරණ පිළිපදින්න ඕනේ. ඒ විදිහටම වෛද්‍යවරු කියන දේවල්, රජය කියන දේවල් අපි පිළිපදින්න ඕනේ. අපිව පිළිපදිනවා. ඒක ඥානවන්තෙක් සතු ලක්ෂණයක්. යමෙක් මේ කාලේ මුඛාවරණ පිළිපදින්නේ නැද්ද? අයියා ඥානවන්තයෙක් නෙමෙයි. අපිට කියන්නේ එච්චරයි. ආරු ජිතේන්ද්‍රියත්වන් දිනන ලද ඉදුරන් ඇති බව, රූප සම්පත්තිය ඇති බව. ඒ රූප සම්පත්තිය මේ මැත්තමල්ලට මේ පිහිටලා දින මට ඒවා පේනවා. මටත් වඩා හොඳට පේනවා. ඒකත් ඥානවන්තගේ ලක්ෂණයක්. දයාක්ෂමා කෙනෙකුට දයාව දැක්වීම මිනිසුන්ට විතරක් නෙමෙයි අහිංසක අසරණ සතුන්ට දයාව දැක්වීම. ෂමා සතෙක් ඇවිල්ලා අපේ වත්තක පිටික දෙයක් කෑවත් අපි උණ්ඩ ගහන්න බෑ නේද? අපි ඉවසීම. ෂමාව ඥානවන්තයේ සතු ලක්ෂණ කාරණයක්. මේ සතා මරාගෙන කනවා නම් අපි ඥානවන්ත මිනිසුද? මේ ශ්ලෝකය බුද්ධ වචනේ හිටියා මම ඒවා කියන්නම්. මේ ශ්ලෝකයක් කියන්නේ ඍෂි භාෂිත සංස්කෘතේ. නිර්ලෝභී ලෝභ නැති වෙන්න ඕන. මොන තරම් කෙනෙක් ඉගෙන ගත්තා මොනවද ලෝභන
ගරු සභාපතිතුමා ලෝභ මේ ධර්මයේ වෙනුවෙන් මේ වියදම් කරන්නේ හැමදේම මේ ධර්මයේ වෙනුවෙන් ලෝභ නැහැ. නායකී සතු ලක්ෂණයක්. එතකොට නිලෝභී දාතා කෙනෙක් ලෝභ නැති වුණා වැඩක් නැහැ දෙන්නේ නැත්නම් දෙන්න ඕන කෙනෙක්. සමහර අය ලෝභ නැහැ දෙන්නේ නැහැ. එහෙමත් වැඩක් නැහැ. නේ දාතා. ඒක භය ශෝක මුත්‍තිර. බය නැති වෙන්න ඕන. ශෝකේ නැති වෙන්න ඕන. ඒ වගේම බය නැති වෙන වැඩ කරන්න ඕන. ශෝකේ නැති වෙන වැඩ කරන්න ඕන. අහිංසක සත්තු මරනකොට ඒ සත්තු මරාගෙන කනකොට ගරු චාමික මුනිසික මැතිතුමනි ගව දෙන මරාගෙන කනකොට ඒ ගව පැටිය බලාගෙන ඉන්නකොට ඒ ගව පැටියට බයක් ඇති වෙනවා. ශෝකයක් ඇති වෙනවා. මිනිසුන්ට විතරක් නෙමෙයි. ඉතින් බය ශෝක මුත්‍තිර මිනිසුන්ගේ විතරක් නෙමෙයි සියලු සතුන්ගේ පවා බය ශෝක දුරු කරනවා නම් එයාට ඥානවන්තයෙකුගේ ලක්ෂණ යාට තියෙනවා. සංසාරයේ ඇති දුක නිති හොඳට දැන පෙන්නූ මිනි පහර ලොවුතුරු සුවය දෙන තුන්ලෝ තිලක සම්බුදු හිමි දෙසුව බණ දැම් බිහිදොරින් දෙසනවා ආසනු මැන කියනවා බුද්ධ වචන ටිකක්. භාග්‍යවත් ලොවුතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ දීඝ නිකාය පහායාස සූත්‍රයේ 518 පිටුව මේ ලෝකේ ඕන කෙනෙක් මේක පෙළලා බලන්න. මේවට විරුද්ධව ගිහි පැවිදි ඇත්තනේ යන්න එපා. පින්නතුනි මේවට විරුද්ධව යන්න එපා. මෙන්න බුද්ධ වචන නිවන් දකින්න මඟ. මොනවද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ 518 වෙනි පිටුවේ? මෙන්න දේශනා කරන කාරණය. පානාතිපාතෝ හෝති තේ අපරේණ සමයේන ආබාධිකෝ හෝති දුක්ඛිතෝ බාලගිලානෝ. මේවට සංශෝධන නෑ. යමේ ප්‍රාණඝාත කරයිද? සත්තු මරයිද? එයාට මොකද වෙන්නේ? තේ අපරේණ සමයේන ඔවුන් අවසාන කාලයේදී මුල් කාලේදී විපාක නොදුන්නු අවසාන කාලේදී ආබාධිකෝ හොති දුක්ඛිතෝ බාලන ගිලානෝ. ආබාධ වෙනවා, දුක් වෙනවා, ගිලන් වෙනවා, දැඩි රෝග ආබාධ විඳලා ඔවුන් මරණයටපත් වෙනවා. දෙවනි සූත්‍රය දීඝ නිකායේ මහා ප්‍රධාන සූත්‍රයේ 18 පිටුව. ඔකොටම බලා ගන්න පුළුවන්. සූත්‍රේ නම? සූත්‍රේ නම ගරු මෙතුනි මහා ප්‍රධාන සූත්‍රය. මහා ප්‍රධාන සූත්‍රයේ මෙතුනි. ඒකේ සීලවතී බෝධිසත්ව මාතා විරතා හෝති පානාතිපාතා. බුදු වෙන උත්තමයා කුසේ තියාගෙන ඉද්දි පවා ඒ පින්වත් මව් ප්‍රාණඝාතය ආදී පංච දුෂ්චරිතම් වලකිච්ච මවක් බවට පත් වුණා. බෝසත්වරේ බුදු වෙන උත්තමයෙක් ලෝභී කළා. යංගිසි අම්මා කෙනෙක් බඩේදී දරුවෙක් තියාගෙන ඉද්දි සත්තු මරනවා නම් සත්තුගේ මස් ඉරාගෙන ලැජ්ජන කෑලි කෑලු ලේ පෙරෙද්දි මේ අම්මලා කනවා නම් ඒ අම්මලාට උපදින දරුවෝ යහපත් දරුවෝ බවට පත් වෙන්නේ නැති බව සියලුම මව්වරු දැනගත යුතු බව මම බුද්ධ වචනෙන් ඔප්පු කරනවා. මුළු ත්‍රිපිටක විනය සූත්‍ර අභිධර්ම ත්‍රිපිටකෙම කියන්න පුළුවන්. මං හිතලා මං යමක් කියන්නේ නැහැ. කන්දරක සූත්‍රයේ මජ්ක්‍ධිම නිකාය 12 වෙනි පිටුවෙන් කියනවා. පානාතිපාතෝ හෝති. යංකිසි කෙනෙක් ප්‍රාණඝාත අකුසල් කරයිද ඔහුගේ ආයුෂ අඩු වෙනවා. පාණාතිපාතා පටිවිරතෝ හෝති. ප්‍රාණඝාතයෙන් වැළකීද ඔහු දීර්ඝායුෂ ලබනවා. මජ්ක්‍ධිම නිකාය 20 පිටුව දේවදහ සූත්‍රය කියනවා සූත්‍රයක්. මේවා ඔක්කොම ලියා ගන්න ඕන කවුරුත් ඇත්තෝ. ඒ ඇත්තෝ මේ බුද්ධ වචන ලියාගෙන පින් සිද්ධ කර ගන්න ඕන මේවා කියෝලා. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතා භවිස්සාමි. ඒ සූත්‍රය දක්වන්නේ ඕනම කෙනෙක් සතුන් මැරීම හැර සතුන් මැරීම වැළකීලා මං සතුන් මැරීම වැළකීලා ජීවත් වෙනවා කියලා නිෂ්ඨාවට යනවා නම් ඔහුන්ට බොහෝ සැප සම්පත් උදා වීමට හේතු වෙනවා. මජ්ක්‍ධිම නිකාය 41 වෙනි පිටුව පෝතලී සූත්‍රය. අට්ටිමේ ඉමේ ධම්මා අරියස්ස විනයේ ඛතමේ අට්ට ආර්ය විනයේ තියෙනවා කරුණු අටක් මම එකයි කියන්නේ යටින් අපිට මෙතනට පාණාතිපාතානේ මට ඕනේ මම එකයි කියන්නේ. ඛතමේ අට්ට පාණාතිපාතා පටිවිරතෝ. යම්කිසි කෙනෙක් මේ පෝතලී සූත්‍රයෙන් දක්වනවා ප්‍රාණඝාතයෙන් වැළකී සිටීද ඔහුන්ට දෙවියන්ගේ ආශිර්වාද ලැබෙනවා. ඔහුන්ට දීර්ඝායුෂ ලැබෙනවා. යමේ ප්‍රාණඝාතයෙන් වැළකීද දීර්ඝායුෂ ලැබීම එකක්. ඔය අද නොයේක වෙසන වලදී මේ මෙරි යන්නේ ඇයි? හොයා බැලුවම් මේ හැමෝම පෙර ආත්මවල ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවා. ඒකෝ මේ ආත්මවල ප්‍රාණඝාත අකුසල් කරලා තියෙනවා. එම නිසා මේ කොරෝනා උවදුරට හැම ආකාරයෙන්ම COVID-19 එක නැති කරන්න
වෛද්‍යවරු මේ දෙවිවරු වගේ ඉන්න වෛද්‍යවරු කරන වැඩ පිළිවෙල ඔක්කොම හරි. හැමදේම හරි. නමස්කාර පූර්වකව පිළිගන්න අතරතුර මෙන්න මේ සත්ව හිංසාව එපා කියලා යම්කිසි කෙනෙක් හඬක් නගනවා නම් ඒක අංක 1කින්ම මේක නැති කරන්න හේතුවක් වෙනවා. අංක 1කින් මේක නැති කරන්න හේතුවක් වෙනවා. ඊළඟට මජ්ක්‍ධිම නිකාය සල්ලේක සූත්‍රයේ 96 පිටුව පාණාතිපාතා හෝති පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ හෝති. සතුන් මරන්නේ නැහැ. සතුන් මැරීමෙන් වළකිනවා කියලා යම්කිසි කෙනෙක් නිෂ්ඨාවට යනවා නම් ඒ අයට බොහෝ සැප සම්පත් ලැබෙනවා. ඒ රට දියුණු වෙනවා. ඒ ජාතිය දියුණු වෙනවා. ඒ ආගම දියුණු වෙනවා. මජ්ක්‍ධිම නිකාය ඡප්පී සූත්‍රය 266 පිටුව සේරෝ කියනවා. සේරම කියනවා. පාණාතිපාතම් පහය පාණාතිපාතා පටිවිරතෝ සතුන් මැරීමෙන් වැළකීලා සතුන් මැරීමෙන් අයින් වෙලා සතුන්ට අබේ දාන දීලා යම්කිසි කෙනෙක් කටයුතු කරනවා නම් එහුන්ට දීර්ඝායුෂ ලැබෙනවා. බොහෝ සැප සම්පත්. මේ දැන් පාණාතිපාතා කියලා මම මේ සූත්‍ර ටිකයි කියන්නේ. චාමික මුනිසිංහ මැතිණි මෙහෙම තියෙනවා 10 ගාණක් මේව බුදුහාඳුරෝ පාණාතිපාත ගැනම දේශනා කරලා සතුන් මරන්න එපා. ආවිස අඩු වෙන සතුන් මරන්න එපා. රට අධාර්මික වෙනවා. සත්ව හිංසාව කෙරෙන ඉඩ දෙන්න එපා කියලා දක්වලා තියෙනවා. රජවරු දස රාජ ධර්මයෙන් වෛද්‍යතුමනි රජකම් කරන කාලේ ප්‍රාණඝාතේ නැහැ. දීවර කර්මාන්තෙත් නැහැ ඒ කාලේ. දස රාජ ධර්මයෙන් රජකම් කරන කාලවල දීවර කර්මාන්ත ලෝකේ නැහැ. මේ පස්සේ මේව හැදිච්ච මේවා. මේවා සම්පත් කියලා හැදිච්ච පස්සේ මේවා. ඒ නිසා මේ දීර්ඝාස ලබන්නේ නැතුව මේ මිනිස්සු වෙනසි යන්නේ ප්‍රාණඝාත කුසලයේ නිසා. තව තියෙනවා වච්චගොත්ත සූත්‍රය. මජ්ක්‍ධිම නිකාය 266 වෙනි පිටුව වච්චගොත්ත සූත්‍රයේදී බුදුහාමුදුරු දක්වනවා පාණාතිපාතෝකෝ වච්චගොත්ත අකුසලං පාණාතිපාතා පටිවිරතා කුසලං. මෙන්න වච්චගොත්තේ යමේ සතුන් මරයිද අකුසල්. සතුන් නොමරයිද කුසල්. එතනින් නවතින්නේ මජ්ක්‍ධිම නිකායේ මහා සීනා සූත්‍රයේ පාණාතිපාතා පාතෝ හෝති සතුන් මරයිද ඔවුන් දුක් විපාක දෙන බව එතන නවතින මේ කෙටියෙන් කියන්නේ. මහා තණ්හක්කය සූත්‍රයේ 10 වෙනි සූත්‍රයේ මහා තණ්හක්කය සූත්‍රයේ දක්වන්නේ පාණාතිපාතම් පහය පාණාතිපාතා පැටිද ඔන්න සූත්‍ර 10ක් මම දැන් කිව්වා. ඔය 10ෙම තියෙනවා. ඔය සම්මා සම්බුදු හිමියනි සතසිත පව් සේදු මන්නමදිමු මගේ සම්බුදු පියාගේ ගුණ සාදු නිවන කියන්නේ මොකද? උපසර්ගයේ වන තෘෂ්ණාව. තෘෂ්ණා වන කී සංඛ්‍යා තෘෂ්ණාවෙන් වෙනවීම නිවන. නිබ්බාන බාන පාලියෙන් අර සිංහලෙන් බාන කියන්නේ තෘෂ්ණාව. බාණෙන් බැඳිච්ච මේ රැහැණෙන් වෙනවීම නිවන. නිර්වාණ නිර් කියන්නේ උපසර්ග පදයෙන් මේක මේ වෙනවීම. වාන කියන්නේ තණ්හාව. තණ්හාවෙන් වෙනවීම නිවන. කන්සමේෂන් නෝ ඉමැන්සිපේෂන් නෝ නොයි භාෂාවලින් දැක්ුවත් ඔන්න නිවන. ඒ නිසා මේ නිවන නිකන් නිවන් කොට කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ සත්තු මරනවා නම්. මේ පළවෙනි ශික්ෂාපදය මේ සතුන් මර කන නිසා සතුන් මරන්නේ. අපි කන්නේ සතුන් මරන්නේ උම්බෑ කියා මරණ බයි කෑ ගහනවා. කිරි ටික දෙනවා ඔක්කොම ටික දෙනවා පස්සේ මරාගෙන යනවා. කොහොමද මදුරුවෙක්වත් මරන්නේ අපි? අර සබාවතින් මදුරුවෙක්වත් මරන්නේ සතුන් මරන්නේ දුෂ්චරිත කරන්නේ මදුරුවෙක්වත් මරන්නේ මත් වෙන දෙයක් වලට ගාලා නැහැ ජීවිතේට. එහෙම ඇවිල්ලා අද බිහිදොර මේ අපේ පින්වත් මැතිතුමාට TNL එකේ පින් සිද්ධ වෙන මේ බණ කියනවා අපි සභාවතුන් ධර්මයේ කියනවා. මම උගන්වන්නේ ස්වාමින් වහන්සේලාට දාස් ගානක් මේ රටේ. එතකොට අර සත්ව හිංසා ඊතර නිවන් දකින්න බෑ. නිවන කියන්නේ මිදීම. නිවනට එකක් නිවන ගැන බුදුහාමුදුරුවෝ මේ නිවන තරම් වටිනා දෙයක්. නිවන් සැප ලැබේවා කියන සාදුනේ. කොහොම නිවන් යන්න බෑ. මෙන්න කනවා මස්. කාලා බඩු පිළලා බිත්තරත් තම්බන් කනවා. ඇඟ මහත් වෙන කියලා බිත්තර බොනවා. බිත්තර බිව්වා ඇඟ මහත් වෙනවද? ඇඟ මහත් වෙන්නේ නැහැ බිත්තර බිව්වට තියෙන ටික චෝස් කාලේ යනවා. එනදී මේ ඒක නිසා මේ සත්ව හිංසාව ඒවත් හිංසාවක්. එතන මේ නිවනේ වටිනාකම කොච්චරද? නිවනට අපි කියනවා මේ මිනිස්සු දන්නේ අපි දන්නේ එකයි. නිවන් සැප ලැබේවා නිවන විතර නෑ. නිවනට මෙහෙම කියනවා. මොක්කෝ කියලා නිවනට කියනවා. අද කියනවා ශ්‍රී ලංකාවේ නිවනට කියන නම් ටික ඔක්කොම ටික ලෝකෙම අහ ගන්න අද කියනවා. මෙන්න මේ නිවනට යන පාර තමයි
මේ සභාපතිතුමායි මුල් වෙලා මේ වෛද්‍යතුමාලා ඔබතුමාලා මුල් වෙලා මේ හොඳ සදහම් වැඩසටහනක් මේ කරන්නේ. මේ බුදු දහමමයි මේ සම්බුදු දහමමයි මේ කියන්නේ. මොක්ඛෝ කියලා නිවනට කියනවා. නිරෝධෝ කියලා නිවනට කියනවා. නිබ්බානං කියලා නිවනට කියනවා. දීපෝ කියලා නිවනට කියනවා. තණ්හක්කයෝ කියලා නිවනට කියනවා. පරං කියලා නිවනට කියනවා. තානල්ලේන කියලා නිවනට කියනවා. අරූපංච කියලා නිවනට කියනවා. සන්තං කියලා නිවනට කියනවා. සත්‍යං කියලා නිවනට කියනවා. අනාලයන් කියලා නිවනට කියනවා. අසංගතං කියලා නිවනට කියනවා. සිවං අමතං කියලා නිවනට කියනවා. පරායනං කියලා නිවනට කියනවා. සුදුද්දසං කියලා නිවනට කියනවා. සරණං කියලා නිවනට කියනවා. අනාසවං කියලා නිවනට කියනවා. දුහමනි දක්ඛිනා කියලා නිවනට කියනවා. ඵලෝගිතං කියලා නිවනට කියනවා. මොක්ඛක්කය කියලා නිවනට දුක්ඛක්කය කියලා නිවනට කියනවා. ව්‍යාපච්ච කියලා නිවනට නමක් තියෙනවා. විවට්ටං කියලා නිවනට කියනවා. කේම කියලා නිවනට කියනවා. කේවලං කියලා නිවනට කියනවා. අපවග්ග කියලා නිවනට කියනවා. විරාග කියලා නිවනට කියනවා. පණීතං කියලා නිවනට කියනවා. අච්චුතම්පතං කියලා නිවනට කියනවා. යෝගක්ඛේම කියලා නිවනට කියනවා. මුත්‍ති කියලා නිවනට කියනවා. සම්ති කියලා නිවනට කියනවා. සුද්ධි කියලා නිවනට කියනවා. නිබ්බුතියෝ කියලා නිවනට කියනවා. මේ ඔක්කොම කියන්නේ නිවනට නම් අපි එකක් අහගෙන නිවන් සැප ලැබෙගල මේ වටිනාකම දන්නේ නැතුව නිකන් සාදුකාර දෙන මේ වටිනාකම දන්නේ නැති කියන නිසා නිවනට කියන මේ සේරම නම් ටික බිහිතරට පින් සිද්ධ වෙන්න අද නිවනට කියන නම් ටික ඔක්කොම විශ්වගත කළා හමාර කළා. නිසා ඒ වගේම අජර අමර කියන්නේත් ඕගාව තරණ කියන්නේ නිවනටම නේද? ඒවත් ඒවත් තව පරියාය නම් ඉන්නත් නැතුනේ ඔබතුමා ධර්මයේ ගොඩක් දන්නවා. අජර අමර ඕඝාතර කියලා වැඩක් නැහැ නේ මරුණට පස්සේ. ගරු මේ සභාවේ මම එක දවසක් කිව්වා එක්කෙනෙකුට මේ පණ තිනකොටම මම නිවන් සප ලැබේවා කියලා. ඒක ඇහුවානේ මේ ඔයා හිටියේ මම මරුණද කියලා. ඔව් ඇහුවානේ. සභාපතිතුමනි ගරු සභාපතිතුමනි කෙනෙක් මේ නිවන් කියන්නේ ජීවිතුන් අතර ඉද්දී. ජීවිතයේ තවුසිතුවද මම මැරෙලාද කියලා ඇහුවානේ. ඔව්. ඉතින් ඒක නිසා ගරු සභාපතිතුමනි ගරු චාමික මුනිසිංහ මැතිතුමනි මෙන්න මේ ධර්ම කරුණු කාරණා ටික මම පළවෙනි වටේ ඊටාම කරුණාවෙන් කියලාගෙන සමහර අය නිවන් මේකත් මම කියලා මේවා කරන්න ඕන නිවන් දකින්න කියලා අපි සමහර අය මේවා දන්නේ නැහැ ගතානුගතිකත්වයෙන් කරගෙන යන්නේ අපි ඉස්සර සමල්ල කන්ද යනවා අපි දන්නේ වෛද්‍යතුමනි සමල්ල කන්ද යනකොට අපිට ගුරු අපේ ගුරුන් වහන්සේලා කියා දෙනවා මට අවුරුදු 10යි අපි උපාසක අම්මලාත් යනවා උපාසක මහත්තුරුත් යනවා මේ වගේ තමයි මේ ධර්මයට වෙලා තියෙන්නේ දැන් මේ සත්‍ය ධර්මයේ කියා ගියත් මේ යමහං වදේමි තං වදේත මම කියන විදිහට ඔබලත් කියපල්ලා කිව්වම කියනවා අර ගුරුන් වහන්සේලා උඩ යනකොට කියනවා අග්ගල කන්දෝ පුතා අරවා මේවා කියාගෙන ඉල අපිට කියාදී අපේ ගුරුතුමා කියනවා වටා පොතක්සේ රැවුල වැවෙන්නයි කියන අපේ උපාසක අම්මලායි අපේ උපාසක මහතුරු කියනවා වටා පොතක්සේ රැවුල වැවෙන්නයි කියන ඔය ඉස්සර රැවුලට ලොකු වටිනාකමක් තිබුණානේ ඉතින් උපාසක මහතුරු කියන එක මේක හරි උපාසක අම්මලාත් කියන අපේ නැන්දල මාමලාත් කිව්වා ඔකේ කාලේ ඉතින් බලන්න වටාපතා ඉතින් රැවුල හැවෙනකො කොච්චර ලැජ්ජාවද කියලා බලන්නකො. ඉතින් මේ දන්නේ නැතුව ඔහේ කියනවා. ඒක නිසා මෙන්න දැන් ධර්මයේ විවෘත කරනවා ඡන්ද සූර්යානම් භික්කවේ විවටෝ විරෝචති නෝ පටිච්චන්නෝ මහන්නි සඳහිරු දෙක වැසුනේ නොම බබලයි විවෘත වූයේ බබලයි ඒ දිගට කරගෙන යාමට චාමික මැතිතුමනි ඔබතුමාට අවසරයි. හොඳයි. තංගල්ල ධම්මදින්න මහපිරිවෙන් විද්‍යායතනයේ ආචාර්ය භාෂා පරිවර්තක ජ්‍යොතිෂයේදී ශ්‍රීපති පද්ම කුමාර ශිවරින් තමයි අපිට හරබර දේශනාවකින් බිහිදොර හැඩ කරේ. අපේ මේ සභාවේ ඉන්නවා වෛද්‍ය අසංක විජේරත්න ශිවරින්. වෛද්‍යතුමනි බොහෝ කාලයක නිහඬියාවෙන් පස්සේ තමයි අපි මේ මුණ ගැහෙන්නේ. කොහොමද පෞගේ කාලේ වාසදේශ කොහොමද ලෝක ප්‍රවණතා කොහොමද මේ රෝග ව්‍යාප්තිය මේ පිළිබඳව ඔබතුමාගේ අදහස අපි කැමතියි දැනගන්නට. හොඳලාට අපේ මේ නිෂ්පාදක කණ්ඩායම මෙතුමා මැදින් තියලා තියෙනවා. හේතු දෙකක්. එතුමන්ලා එදා හිටම මිටෙන අපි නිෂ්පාදක කණ්ඩායම පිටිපස්සේ පුළුවන් නම් සඳහන් කරන්න ඒගොල්ලන් ගැන. එකක් අපි දෙන්න පොඩ්ඩක් හાર્ඩ් ටෝක් යන්න පුළුවන්. වෙන දේවල් හැටියට. අපි ටිකක් සංසුන් වෙලා ඉන්නවා. එහෙනම් වෛද්‍යතුමා දැන් හાર્ඩ් ටෝක් වලින් විනිර්මුක්ත වෙලා තියෙන බොහෝ වෙලාවට නේද? මොකද ඒක ටිකක් පරිණත බවත් එක්ක දන්නේ නැහැ. නේ වන්දනේ ඔබතුමාත් ටිකක් හાર્ඩ් ටෝක් අඩු වෙලා. ඒක තමයි ටිකක් නේ ඒක මිනිස්සු අහනවා පාරේ යනකොට මේ මොකද දැන් වෙලා තියෙන්නේ නිහල් මහත්මයා හරි ටිකක් සංසුන් කතා කරනවා. මම කිව්වා ඉතින් කතා කරලා බලන්න ඕන තව ටිකක් කියලා කියනවා. අනිත් එක මේ මට චුක පොඩි බයකුත් ඇති වුණා මෙතුමා මේ අදනේ මම හම්බෙන්නේ. දැනුම තියන අය ඉන්න ඕන තරම්. එහෙමයි. දැනුම පහසුවෙන් ලේසියෙන් කියලා දෙන්න පුළුවන් අය අඩුයි.
නැතුමා. ඒක මම මේ ගෞරවයක් හැටියට මෙතුමාට කිව්වේ. ඒ වගේම තමයි දැනුම තියෙන අයට තමයි පහර දෙන්න ගත්තේ. මට මතකයි මෙතුමා වැඩසටහන් කරනකොට මම තමයි පළවෙනිම වෛද්‍යවරයා ඇවිල්ලා මෙතන ඉඳගත්තේ. හේතුව හොයනවා දේවල් මෙතුමාගේ මොනවද තියෙන අදක්ෂතාවයන්. දැනුම තියනවා කියලා දන්න ඒවට බෑ. ඒතර ධර්මයේ සම්බන්ධව ඇටැක් කරන්න බෑ. එතුමා දන්නවා ඕන තරම් ආමුරු ඉන්නවද මට උදව් කරන්න. වෛද්‍යමය කාරණා සම්බන්ධ බෑ. එතුමා හොඳට අසුරු කරලා තිබ්බා වෛද්‍යවරු. අපිට ඊර්ෂ්‍යාව ඇති වෙන්නේ. ඔබතුමාගේ හැකියාව තමයි ඊර්ෂ්‍යාව දෙන්නේ. අපිට හැකියාව තිබ්බේ නැත්තම් කවුරුත් මුත් කියන්නේ. කටවගෙන ඉන්නවා. මේ කොරෝනා හින්දා පළය තිරකුත් ගල් ගන්න නේද? කොරෝනා හින්දා වාසි කීපයක් ලෝකෙට වෙලා තියෙනවා. මම ඒව සඳහන් කරලා මිනිස්සුන්ට ඒව පුරුදු පුහුණු කරන්න ඕනේ. මම දකින හොඳම වාසිය තමයි බොහෝ පිරිසගේ කට වැහුණා. වහලම තිබ්බනේ ඒකත් හොඳයි. කොරෝනා වලින් කොරෝලා ගියා. කොරෝලා ගියා. හැබැයි ඊට සමහර දේශපාලඥයෝ සහ දැන් අපිට තර්ක ඉදිරිපත් කරන්න ගිය අයත් නඩු දාන්න ගියාත් ප්‍රසංගහපුවාගෙත් කට වැහිලා මොකද ඒගොල්ලන්ටම කියන්න උනා හොඳයි මේ එළවලු පලා වර්ග කන එක. ඒ කියන්නේ වැහිලා ටිකක් හිතන්න ගත්තා. ඔබතුමායි මම කොච්චර උසාවි ගෑනේ ලැක්කයි. මොකද මම මේ ඒක හොඳ පැත්තක් හැටියට උද සිත කය වචනය කියලා දෙයක් තියෙනවනේ. පාලනය කරන්න ඕන තැනක් ඒකත් මතෙන් ස්වභාව ධර්මයෙන්ම කියන්නේ පොඩ්ඩක් කට වහගෙන ඉන්න වහගෙන හරි ටිකක් ඒතකොට හිතන්න ගන්නවා. කොරෝනා කාලේ ඔබතුමා කොහෙද හිටියේ? පිටරටවලම තමයි හේතුව මගේ ලයිසන් එක තියෙන්නේ එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවත් එක්ක මම ඒ ලයිසන් එකෙන් පිටරටවල යන්න ඕනේ වැඩ කරන්න. විශේෂයෙන්ම යුරෝපෙත් එහි තියෙන මම මේ වාසිය මේ රටට ගෙන්නන්න යන්නේ. දැන් රට විවෘත වෙනකොට එංගලන්තේ වගේ රටවල් ආණ්ඩුවෙන් සහයෝගය දෙනවා වෙජිටේරියන් රෙස්ටොරන්ට්ස් වලට විශේෂයෙන්ම ඔවුන්ට මුදල්මය ආධාර දෙනවා මේක ප්‍රොමෝට් කරන්න. මේ හොඳ දෙයක් කියන එක. අපිට රට එහෙම සිදුවන්නේ නැහැ අවාසනාවට. මේ වෙජිටේරියන් වීමේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙනවා. මොකද ඒ රටවල් වල සමහර වෙලාවට මේ එළවලු පලා වර්ග ඒ රටවල් වල වැවෙන්නේ නැහැ. අපේ රටවල් වලින් තමයි ගන්න ඕනේ. මිල අධික වෙනවා ටිකක් කල් යනකොට මොකද උන්ට වවා ගන්න බෑ. විශේෂයෙන්ම සීත සමයනේ හින්දා. මාස 3-4ක් වින්ටර් එකක් තියෙන්නේ. කැනඩා වලගේ රටවල් වල මාස 6ක් 7ක් සමහර වින්ටර් එක තියෙන්නේ. සමහර රටවල් වල කිසිම පලා වර්ගයක් වැවෙන්නෙම නැහැ. පළතුරු 2යි 3යි තියෙන්නේ. අපල් තියෙනවා එකක් දෙකක් තියෙනවා. මේ රටේ 200 ගණන් පළතුරු පලා වර්ග එළවලු තියෙන රටක්. මෙහි වටිනාකම වැඩි වෙනවා. මොකද මිනිස්සු හිතන්න ගන්නවා කොහොමද මේ දූපත් කොහොමද මේ රටවල් වල ප්‍රතිශක්තිකරණය වැඩි කරන්නේ ඒගොල්ලන් ජීවත් වෙන්නේ. අපිට කරගන්න බැරි වෙලා තියන්නේ ඇයි කියලා. මේ වටිනාකම වැඩි වෙනකොට ඕගැනික් කියන වචනේ තාමත් ජනප්‍රියයි. ස්වභාවික පොහොර යොදලා ස්වභාවික පස් වලින්ම අපේ දේවල් වලින්ම හදා ගන්න ශාකමය දේවල් වලට නැඹුරුතාවය වැඩි වෙලා තිනවා. මේක 1%කින් 2කින් 3කින් නෙමෙයි 30කින් 40කින් මේ මාස දෙක ඇතුළත. ලංකාවේ මම සමහර අයට හොයාගන්න බැරි දත් ටික හොයාගත්තා. සාමාන්‍යයෙන් දිනකට 4200ක් පමණ කිරි එළදෙනුම් ඇතුළුව දිනකට ගවයන් ඝාතනය වුණා. දැන් මේකට ගෙනාවු තර්ක මෙතුමන්ලා ඉදිරියෙන් ගෙනාවු තර්ක තමයි ගවයෝ වැඩි වුණොත් කරදරයක් වෙයි. ඕවත් ගෙනාවනේ ඒකෙන් කරගන්න බැරි වුණා දැන් තර්ක. සමහර වෙලාවට ප්‍රෝටීන් ඌනතාවයක් ඇති වෙයි රටේ. ඒකින්ද මේ තියෙන සතාව කන්න. ඕවා තමයි දුන්නේ. ඒ සවුත් දෙවියෝ මවල තියෙන කන්නමයි කියලා. දැන් එහෙම වැඩි වුණා නම් මේ මාස දෙකේදී ගව ඝාතනය අඩු වුණා දිනකට 900ක් 950ක් දක්වා 4000 ගානේ. එතකොට එහෙනම් මේ වැඩි වෙච්ච ගවය දැන් ඉන්නෝනේ පාරේ. අපිට වාහනයක්වත් එලවගන්නේ. එහෙම වෙලත් නැහැ. ඒ කියන්නේ එහෙම වෙන්න විදිහක් නැහැ. ස්වභාව ධර්මයෙන් ක්‍රමවේදයන් තියෙනවා. ඕන නැති දේවල් විනාශ කරලා හරි විදිහට පරිපාලනය කිරීම. ඒ ශක්තිය දීලා තියෙනවා ස්වභාව ධර්ම. එහෙම වෙලාවේ මන් දන්නේ නැහැ එහෙම තර්ක ගේන්න කියලා මිනිස්සුන් දැන් තේරලා දෙනවා. හැබැයි gedara හිටපු අය පරිප්පු ටික කාලා සම්බෝල ටිකක් හදාගෙන ගෙදර තියෙන ධාන්‍ය වර්ගයක් හදාගෙන දැන් ගෙදරත් සමහර අය අපිටත් කෝල් කරලා ගෙනවා මං තක්කාලි වවනවා. ඉතින් ඕක අපි අවුරුදු 70 කිව්වා මේ නාලිකාලෙම කිව්වා මේක වවා ගන්න කියලා. දැන් ඒ හැදියාවත් පුරුදු වෙලා තියෙනවා. මොකද ගෙදර හරකෙක් වවා ගන්න හදන්නේ නැහැනේ. මොකද හරකා මරන්න කැමති නැහැනේ. ඒකත් කවුරු හරි කරලා දෙන්න ඕනේ. එතකොට පවු නැහැනේ. ඒ කියන්නේ වෙන කෙනෙක් කරලා දුන්නාම ගන්න පුළුවන්. ඒ තත්ත්වෙට ගිහින් දැන් එළවලු වගාව වැඩි වෙලා තියෙනවා. අපි දන්නවා මේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කියන දේවල් වල
මේ පරිසරයේ දූෂණය කියන එක 100%කින් ඩබල් එකකින් හොඳ පැත්තට ගිහිල්ලා තියෙනවා. කොච්චර වටිනවද විශේෂයෙන්ම සමුද්‍රයේ. එහෙම නැත්නම් දේශගුණික සමහර තැන් අපිට ඉස්සර දකින්න හම්බුන්නේ නැහැ. ඉන්දියාව වගේ රටවල් වලට සංචාරය ගියාම එතන ඉඳන් සමහරට හිමාලය කඳු කියන ඒවා ඉස්සර දකින්න. එහෙම එකක් තිබිලා කියලා මේ පරම්පරාවෙන් මිනිස්සු දැකලා නැහැ. ඒ තරම් වායුගෝලය මේ විනාශ වෙලා තිබිලා තියෙන්නේ. ඒක ලංකාවට පව බලපෑවා. අනිවාර්යයෙන්ම. මොකද ඒකේ තියෙන වාසිය ශ්වසන ආබාධ කියන එක අඩු වෙන්න ගත්තා. දැන් මම ලංකාවේ ඉන්නකොට විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට මම ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරන්නේ. ලංකාවේ ඉන්න දවස්වලට. දැන් ත්‍රිකුණාමල හිටන් නම් සමහර අය එනවනේ ටීවී එක යන හින්දා එක්ක උණට කැස්සට බෙහෙත් ගන්න. දැන් ගිය මාස දෙක තුනේදී එහෙම ආවේ නැහනේ. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණයේ දියුණු වෙන්න ක්‍රම තිබ්බා දේශීය ආයුර්වේද ක්‍රමවල. දැන් මම බටහිර වෛද්‍යවරයෙක් වුණා මම කියන්නේ කොත්තමල්ලි ටික බීලා ඉන්න පුළුවන් වුණා. 100ට මම දැන් හිට 85ක් චැනලින් සේවාව අඩු වුණා ගිය මාස දෙකේ. ප්‍රයිවට් චැනලින් 85ක්. ඒ කියන්නේ 100 දෙනෙක් යනවා නම් 15කට අඩු වුණා. එහෙම වුණා කියලා අපි කොහේ හරි අහලා තියෙනවද දරුවෙකුට ඔය සැම වැඩි වෙලා මේ වෙලාව එහෙම වෙලා නැහැ. ඒ කියන්නේ මේ මිනිස්සුන් අර ස්වභාව ධර්මයට විවේකයෙන් ලබා දෙන බෙහෙත ගන්න නැතුව මොනවා හරි පොඩි කැස්සක්වත් ගියා. බෙහෙත් ගත්තා. බෙහෙත් වල තිබ්බ ප්‍රතිශක්තිකරණ නැති කරගත්තා. ඒකින්ද ගිය මාස දෙකේ මිනිස්සු එහෙම මැරුන්නේ නැහැ. සාමාන්‍ය ආහාර අපිට ගන්න පුළුවන් ධාන්‍ය වර්ග, බත් වර්ග වෙන්න පුළුවන්, හැම සහල් වර්ග වෙන්න පුළුවන්, ධාන්‍ය වර්ග වෙන්න පුළුවන්, ළඟට ගන්න පුළුවන් එළවලු පලාවර වලින් හිටියා. කිරිපිටි ඕන උනේ නැහනේ. ඕ කිරිපිටි ඉස්සර තිබ්බනේ. පාන් ගෙඩිය නැතුව ඉන්න පුළුවන් වුණා. හරිද? අපි කියපු දේවල් තමයි මම මේ කියන්නේ. සොසේජස් නැතුව ඉන්න පුළුවන් වුණා අර ක්‍රිකට් ක්‍රීඩකයන් ගන්න කිව්වා. හරිද? අර බීම වර්ග බොන්න නැතුව ඉන්න පුළුවන් වුණා. හිටියන එක අමුතු චරිත මේව ගත්තොත් තියෙනවා විටමින් A හිටන් Z වෙනකම්. අපි දන්නේ තියෙවත් තියෙනවා. කිරිපිටි වල සමහර තිබ්බනේ අර ප්‍රතිශක්තිකරණය වැඩි වෙයි. ප්‍රතිශක්තිකරණය මොලේ වැඩි වෙනවා. අමුතු දේවල් කියාගෙන ආවනේ. එහෙම නැතුව මේ හිටියේ. දැන් මට බය මේක නැති වුණාට පස්සේ සාමාන්‍යකරණය වුණාට පස්සේ ඔන්න මිනිස්සු ආපහු අර දේවල් වලට අහු වෙන්න ගන්නවා. හැබැයි වෙනස් වෙච්ච මිනිස්සුන්ට අපි ගරු කරන්න ඕනේ. මම පෞද්ගලිකව දන්න දෙයක් තමයි මේ කාලේ ටීවී බලන ප්‍රමාණයත් වැඩි වුණා. දැන් උදාහරණයකට බදාද සවස සහ පොය දිනවල සමහර දිනවල අපේ ගෙවල් වලත් ටීනල් බලන හේතුව රට හැදෙන්න යන වෙලාවක රටට හරි පණිවිඩයක් දෙන්න ඕන වෙලාවක ටෙලිඩ්‍රාමා දේශපාලනය කොරෝනා මේක කියව ඉන්න ගත්ත බොහෝ නාලිකා. මම මේ නාලිකාව දැක්ක හොඳ දෙයක් තමයි බෙසපහපත්තුමාද ඇතුළු සියලු දෙනාම ස්තුතිවන්ත වෙනෝනේ. පරණ බෞද්ධ වැඩසටහන යන්න ගත්තා. ඉතාමත් රසවත් වැඩසටහන යන්න ගත්තා. කොරෝනා අඩුවීම කතා කරා. ඒක හොඳයි. මොකද මිනිස්සුන්ට දැන් වෙනස් වෙන කාලේනේ. බිහිදොර නැවත විකාශයක් ගියොත් සමහර දවස්වල මම දන්නෙත් නෑ එංගලන්තෙට කෝල් එනවා මට. හේතුව මේ බලන මිනිස්සු මේ පරණ වැඩසටහන මේ වැඩසටහන වල ගිහිල්ලා තියෙනවා. તો රේටින්ග්ස් වලින් අපි අංක 1 වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. නමුත් ඒක ක්‍රම තියෙනවානේ වෙන විදිහට හදාගන්න බිස්නස් ඉතින් අර ගොල්ලන් අංක 1 2කට කියාගෙන ඉන්නවා. මාෆියාව. ඒක ඇත්තටම වාසියක්. මොකද හැදෙන්න පුළුවන් දේවල් උගන්නපු ආයතනයක් තමයි තියෙන්නේ. ඒක මගේ ගෞරවයක් තියෙනවා. ඉතින් ඒක වාසිය අරගෙන මිනිස්සුන්ට හැදෙන්න උගන්නන්න ඕනේ. එංගලන්තේ මං ක්‍රම 5ක් ඉගෙනුවා දරුවන්ට පාසල් යන්න කලින් ඒ රටවල මුලින්ම වැඩට එවේ දරුවා. අපි අන්තිමට තියාගෙන ඉන්නේ දරුවා. මොකද ඕන් විශ්වාස කරා දරුවන්ගේ තමයි ප්‍රතිශක්තිකරණය ඉහළ ගුණයක තියෙන්නේ. ඕන්ට උගන්වන්න ඕනේ. ඕන් කොටස් තුනකට බෙදුවා අපේ උදව්ව අරගෙන ශාරීරික, මානසික සහ සමාජීය. ෆිට්නස් කියලා කියන්නේ ඔය තුනේ ශක්තිමත් භාවය. ෆිසිකල්, මෙන්ටල් and social. social කියන වචනේ එක දෙනවා social distance. කියන්නේ සමාජීය වශයෙන් අපි ආරක්ෂා විය යුතුයි. ෆිසිකල්, මෙන්ටල් තනියෙන් කරගන්න ඕනේ. ඒකට තමයි මේ අපි කියන උපදේශතරය ඔය ෆිසිකල් කියන එක මේ සමාජීය දෙයක් නෙමෙයි. අපි තමන් කරගන්න ෆිට වෙලා ඉන්න ඕනේ. මෙන්ටල් කියන එක භාවනා ක්‍රම වෙන්න පුළුවන්. අපේ තියෙන ශක්තිමත් භාවය කියන්නේ මේ නාලිකාවට එනකොට මට තියෙන ආසම දේ තමයි මට ඉන්න අයත් ඔක්කොම හරි සතුටෙන් hina වෙලා ඉන්නවා. වෙන තැන් වල ගියාම නිකන් නාසායතට එනවා වගේ මූණ වහගෙන හිර කරගෙන තද කරගෙන ඉන්නවා. හොයාගන්න බෑ කවුද ඉන්නේ කියලා. ඒ කියන්නේ බයෙන් ඉන්නේ. අපිට මේකට මුහුණ දෙන්න පුළුවන්. ගමේ ගෙදරකට ආවා වගේ. ඔව් අනිත් මේ කොරෝනා කියන එක බය වෙන්න දෙයක් කරන්න දෙන්න මුහුණ දෙන්න පුළුවන්. මේ උදව් ගන්න, ධර්මයේ උදව් ගන්න, ප්‍රතිශක්තිකරණයේ උදව් ගන්න හේතු එංගලන්තේ මේ දුන්න ක්‍රමයෙන් පළවෙනි දේ ෆිසිකල් ෆිට් වෙන්න. ශාරීරික නිරෝගීතාවය බර. මානසික සුවතාවය වැඩි කරගන්න. සමාජීය සුවතාවයට රටේ තියෙන නීති පද්ධතියට මෙතුමා කිව්වා වගේ මුඛාවරණ පැළඳීම් මේ වගේ දේවල්ට යොමු වෙන්නේ. ඒ තුන මේ ක්‍රම තුන හදාගත්තා නම් නිරෝගී වෙන්න පුළුවන්.
පොඩි දරුවට පවා මොන්ටිසෝරි යන දරුවට පවා එහෙ කියලා තියෙනවා පාට තුනකින් එළවලු කන්න. පළවෙනි වතාවට එංගලන්තේ කියනවා තමන්ගේ මේ පොත්වලට සඳහනක් දානවා පාට තුනකින් එළවලු කන්න. මොකද එක පාටින් කන්න ගත්තම දැන් අපේ එහෙමනේ කෙසල් ඇවරයක් ගත්තම කෙසල් ඇවරේ ඉවරනකම් කනවා. මොකක් හරි වට්ටක් ගෙනවද ඒක ඉවරනකම් කනවා. ඒ වාරෙටනේ කන්නේ. පාට තුනකින් එළවලු පලා වර්ග කන්න කියනවා. ඒ විටමින් මිනරල් ශරීරයට අවශ්‍ය කරන ප්‍රතිශක්තිකරණයේ ගුණය වැඩි වෙනවා. වතුර මද රස්නේ වතුරේ සිට පළතුරු යුෂ වලට වැඩිපුර යොමු වීමක් වෙන විටමින් C එක දේවල් එනවා. මේ දරුවන්ට පොඩි කාලේ ගන්න. මස් මාංශ සහ ප්‍රොසෙස් ෆුඩ් වෙනුවට ස්වභාවිකව ගන්න පුළුවන් දේවල් ගන්න. පළවෙනි වතාවට එංගලන්තේ අධ්‍යාපන ක්‍රමයට සඳහනක් දාන්නේ ඔවුන් දැනගත්තා. අපේ රටවල් හරි දේ කරන්නේ නැති ඔවුන් දන්නේ අපේ මේ හොර වරුන්ට කරන වැඩ ටික ඒ දේවල් කරන්න කියලා. ඒක හරි වාසනාවක්. ඉතින් ඒක හින්දා එහෙම ඒ දේවල් ඒ රටවල් වල දකින්නකොට අපි කියන දේවල් අහනකොට ඇයි අපේ රටේ මිනිස්සු කරන්නේ නැත්තේ කියන එක දුකක්. ඒ හින්දා දැම්මම වෙනස් වෙනවා. වෛද්‍යතුමනි එතකොට ඔය කියන බ්‍රිතාන්‍ය අගමැතිටත් කොරෝනා වැළඳුණානේ. එතකොට අගමැතිතුමත් ඔය කියන නිරෝධායන ක්‍රියාවලියේදී නිර්මාංශ වීමේ ප්‍රවණතාවක් තිබුණාද? මම මේක මේ මිනිසුන් දැනගන්න ඩයට් එක මං කියන්න. මොකද නිරෝධායනය වෙනවා කියන එකේ රෝහල ඉන්නවා කියන එකේ ඒවට වෛද්‍ය ප්‍රතිකාර කියන ඒවා ලොකුවට නැහැ. ඒ කාලෙදී අපේ ශරීරය අනුගත වෙන බොඩි සිස්ටම් එක සලස්මක් හැටියට පිරිවෙලට කොහොමද යන්නේ කියන එක තමයි ඩෙන්ගු හැදුනා වගේ තමයි සමහරට. මනිනවා හොයනවා එක එක දේවල් කරනවා ඒකත් එක්ක ජීවත් වෙනවා. මම වගකීමෙන්ම දන්නවා එහි ඉන්න ට්‍රාන්ස් ෆොරිනා කියන වෛද්‍යවරිය විශේෂඥ වෛද්‍යවරිය තමයි ඩයට් එක සම්බන්ධව ඒ ලන්ඩන් නගරේ තියෙන විශේෂඥ වෛද්‍ය සභාවකට ඔක්කොම උපදෙස් දෙන්නේ. ඇය නියම කරලා තියෙනවා ක්වොරන්ටයින් කාලෙදී හැම වුණාම වෙජිටේරියන් ඩයට් එකකට යවන්න. දාන්නේ මේ ඩයට් එකට යවන්න. ඒ කියන්නේ අපි කියන පොරිජ් වර්ග වෙන්න පුළුවන්, ග්‍රේන්ස් වර්ග වෙන්න පුළුවන්. මේ අපේ රටේ කාප් තව ඉදින් කියනවා නම් මුං යට දාන්නේ වර්ග ඔය කඩලා රෝමෙම තමයි. ඉතින් ඒ රටේ අගමැතිතුමාටත් ඒ සති දෙක තේරෙන්නේ නැති එළවලු කාලේ තමයි බේරුනේ අන්තිම මොහොතට මැරෙන්න ගිය මිනිස්සේ. ඒ අපේ රටේ ගාන පුතුන කොහොමදත් වෙජිටේරියන්. ඒක ගැටලුවක් නැහැ. ඉතින් ඒ රටවල් වලත් ඒකම තමයි. ක්වීන්ගේ ඩයට් එක වෙනස් වෙලා තියෙන පළවෙනි වතාවට. ඒ කියන්නේ සුපිරිම දේවල් තමයි ඕස්ට්‍රේලියාවෙන් අර මස් එක, එහෙම නැත්නම් ෆින්ලන්තයෙන් තියෙන හරක් මස් එක, අරහෙන් තියෙන නෝර්වේ වලින් එන මාළු එක ආපු එක වෙනස් වෙලා තියෙනවා වෙජිටේරියන් මීල් එකකට සතියේ දවස් 3කට. ඉතින් එහෙම එකේ අපි දැන් බලයින හරි කොරෝනා ඉවරනක ඉන්නම්කෝ අර ඌරු මස් ටික කන්නේ නැත්නම් බල්ල ඌරු බේරලා හිටියද මාස දෙකක් ඒ ඉන්නකොට බලාගෙන ඉන්නවනේ ඔන්න පාඩම ඉගෙන ගන්න ජීවිතේ වැඩි කරගන්න නම් ජීවිත ආයු කාල වැඩි කරගන්න නම් අදම කොහෙන් හරි පටන් ගන්නව සතියේ එක සැරයක් හරි වෙජිටේරියන් වල හිමින් යන් ඒ ගමන. හොඳයි. එක්සත් රාජධානී රාජකීය වෛද්‍ය සභාවේ විශේෂඥ වෛද්‍ය අසංක විජේරත්න චූරීන් අපිට හොඳ අදහස් කීපයක් අපේ සමාජගත කරා. නිහාල විජේරත්න මැතිතුමනි මේ අපේ වෛද්‍ය අසංක විජේරත්න මහතා කියපු කාරණාත් එක්ක මේ වසංගතය වසන්තයක් කරගත්ත අවස්ථාව පිළිබඳ එතුමා උපහරණ සහිතව අපිට ගෙනහර පෑවේ. කොහොමද මේ වසංගත හමුවේ වසන්තයක් වෙන්නට විපත්තියේ සම්පත්තියක් කරගන්නට ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ඉදිරි වැඩසටහන් කොහොමද දියත් වෙන්නේ ඉදිරි වැඩමුළු කොහොමද පැවැත්වෙන්නේ ඒවට සම්බන්ධ කරගන්නේ කොහොමද මේ පිළිබඳවත් අපි සමාජය දැනුවත් කර යුතුයි. අපි ඩොක්ටර් අසංක එහෙම කියනකොට මට ඩොක්ටර් අසංකත් එක්කම විවිධ වැඩසටහන් මෙහෙවදී එතුමාමගේ වචන වලින්ම ටිකක් තියෙන පොඩ්ඩක් මතක් කරොත් හොඳයි කියලා. ඔබතුමා එංගලන්තේ ගිහිල්ලා කතා කරා එංගලන්තේ ගැන. දැන් එංගලන්තේ එළවලු ಜಾති කීයද තියෙන්නේ? පළතුරු ಜಾති කීයද තියෙන්නේ? ඕස්ට්‍රේලියාවේ කොහොමද ඇමරිකාවේ කොහොමද? නමුත් දැන් ඒ මුදු සීග්‍රද දැන් චීනි සම්පූර්ණ මස් විකුණු වාඩි වල තියෙන එළවලු. තේරුණාද? නමුත් ඔබතුමා දන්නවද ලංකාවේ ඔබතුමාගේ භාෂාවෙන්ම කිව්වා මගේ භාෂාවෙන් නෙවෙයි එළවලු ಜಾති 125 පළතුරු ಜಾති 100කට වැඩි එන්නේ ධාන්‍ය ಜಾති 65ක් 70ක් ඒක ප්‍රභේද 30 ගාන තියෙන ලෝකයේ සුන්දරම රට කොහෙද එහෙනම් ඉල්ලම් කාලා තියෙන්නේ අනිත් රටවල අපේ රටද දැන් ආයිත් කොරෝනා ඉවරනම ඉල්ලම් කන්න හදන්නේ ඒ රටද අපේ රටද මං අහන එකම ප්‍රශ්නේ මේ ඉතින් ඒක නිසා අපි මේ වැඩ පිළිවෙල දියත් කරනවා චාමික මහත්මයා. මේක දැන් ඉදිරියේදී අපි සැලසුම් කරනවා අපේ ශ්‍රීපති මහත්තයා සැලසුම් කරා. දැන් ඊළඟ පොයේ ඉඳන් අපි පටන් ගන්නවා නේද මෙතුමා හක්මන. මෙතුමා ලොකු උදාස් ගානක් ගෙන්නලා මාව ගෙන්නලා
ඉතින් එතෙන්දී ඉතින් දැන් අපේ ડોક્ટર අසංගි ජයරත්න නාවත් ඉතින් එතුමා යනවා ටීවී එක වෙන්න බලන්න ආවල් වෙලාවේ ડોક્ટર අසංගි ජයරත්න කිව්වේ මෙහෙමයි ડોક્ટર චමින්ද ප්‍රභාත් කිව්වේ මෙහෙමයි මහා නායක ස්වාමීන් අග්‍රමහා පඬිතු කොඩුගොඩ ස්වාමීන් වහන්සේ ධම්ම සාමුදුරු කිව්වේ එහෙමයි කැටවල හේමාලෝක හාමුදුරු මෙහෙමයි වලාය සමිත හාමුදුරු මෙහෙමයි කොත්මලේ ධම්මප්පි හාමුදුරු මෙහෙමයි ඒක ලෝකයේ තියෙන මෙහෙමයි මෙන්න මේ වගේ තත්ත්වයක් ඊට පස්සේ අපායේ ස්වභාවල් ඇතුළේ සියල්ලම මිනිසුන්ගේ ආගමික සෞඛ්‍ය විද්‍යාව ආධ්‍යාත්මික සමාජීය වශයෙන් ඕනම වයසක කෙනෙකුට ගැළපෙන ආකාරයේ දේශන පවත්වන්න මෙතුමාට හැකියාවක් තියෙනවා. දරුවන්ගේ සිට විද්වතුන් සහ හැම කෙනාගේම. යන්නයි ડોක්ටර් හොඳ වචනයක් කිව්වා. එතෙන්දී මම ගොඩක් ආසයි ඒ දැන් මම ඉස්කෝ පාසලක කිව්වත් මම පාසලක කොටස් වශයෙන් ඉල්ලන්නේ. 11 12 13 ළමයි ටික වෙනම බලාපොරොත්තු වෙනවා. හැබැයි එතනට මම කැමති නෑ 10 දාන්න. ටීනේජ් 10 දානවා නම් 8 9 10 දාන්න ඕනේ. එහෙම නැත්නම් 5 6 7. එතකොට චූටි දරුවන් උන්ටත් ඒක ටිකක් අඩු කරලා ඒ කරන්න ක්‍රම තියෙනවා. දැන් වයසක කට්ටියට කරන්න ක්‍රමයක් තියෙනවා. ඔව්. ඒගොල්ලන්ට කරන්න ඕන ක්‍රමේ ළමයින්ට කරලා හරියන්නේත් නැහැ. ඒගොල්ලෝ දරදඬු වෙලානේ තියෙන්නේ. සමහරු කියනවා ගහක අත්ත කැපුවට බුදුහාට කඳ නම් කපන්න බෑ කියලා. මට පුළුවන් කඳ කපන්න. මං කඳවල් කපලා තියෙනවා. හරිද? එතකොට ඒ වගේම තව ඉන්න මාන්නක්කාර කොටස සමහර හයිෆයි ඒගොල්ලන්ට මේ දේශනේ තවත් වෙනස් කරන්න ඕනේ. ඉතින් මෙතුමාගෙන් ඉගෙනගෙන ධර්මයෙන්ම දෙන්න ඕනේ, කඩන්න ඕනේ අර අල්ලගෙන ඉන්නවානේ අර මේ පර්ර මේ ධර්මයේ ඒක භයානකයි. නේද මෙතුමා? ධර්මයේ සමංගේ තියෙන මොකද අර බුදුහාමුදුරුවෝ සාමාන්‍ය බුදුහාමුදුරන්ගේ බුදුසිතට පේනවනේ මෙයා මේ ප්‍රශ්නේ අහන්නේ තමන්ගේ සිතේ තියෙන වැරද්ද අනුමත කර ගැනීමට. එතෙන්දී බුදුවරයෙක් සාමාන්‍යයෙන් ඒකට උත්තර දෙන්නේ නැහැ. දැන් මං ඇවිල්ලා සාමාන්‍ය පුද්ගලයෙක්නේ. ඉතින් මට චුට්ටක් තේරෙනවා මේක ආන්නේ මොකටද කියන එක. එතෙන්දී මම පොඩ්ඩක් අර අවට ඉන්න මිනිසුන්ට පේන්නත් එක්කම අර මේ දැන් අවබෝධයෙන් අහන අවබෝධ වීම සඳහා ප්‍රශ්න අහන කෙනෙක්ට බොහොම සංවර ලස්සනට උත්තර දෙනවා. අරයට චුට්ටක් සමාජයට ඇඳුම් ගැලවෙන්න පුළුවන්. නමුත් නොදිත් බෑ. හරිද චාමකන්ත? නමුත් මම මෛත්‍රී කරනවා අනිත් පැත්තේ. මම මෛත්‍රී කරනවා මෙයාට ආයි වෙඩි දේවල් නොකරන්න. මොකද තමන්ගේ යටේ අරමුණ ඉෂ්ට කරගන්නමයි ප්‍රශ්න අහන්නේ. ඒ ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය යාමගද්ද සූත්‍රයයි දේවදත්ත හාමුදුරන්ගේ වර පහයි බුදුහාමුදුරගේ අවසන් ධාරයයි ඒක මොකද සුප්පිය මොකද මොනවා අනවා වට අපි දැන් නම් අපින් අහන්නේ දන්න මිනිස්සු දන්නවා හොඳට ආගත්තයි කියලා. නමුත් ඔය තාමත් ඉන්නවා මේ සාමාන්‍ය හාමුදුරුවෝ මම ආගෙන මේ දෙක තුනක් මේ මම කියන්නේ මේක විනාශ මොකද මං කිව්වේ දා දීරෝ ඉස්සරහට එනවා. ඉස්සරහට ඇඩ්වර්ටයිස්මන්ට් වැඩි වෙනවා සත්තුන්ගේ ડોක්ටර්ස්ලා එනවා ලක්ෂ කෝටි ගණන් හම්බ වෙනවා ડોක්ටර්ස්ලා පවුල් පිටට ටුවර් හම්බ වෙනවා සත්ව ඝාතනය අනුමත කරනවා ස්වාමීන් වහන්සේලා ප්‍රාණඝාතය බුද්ධ දර්ශනය තුල අනුමත කළ ධර්මයේ කියනවා ඉතින් මොකද ડોක්ටර් ඔතේ අර ડોක්ටර් කිව්වාගේ ඒ ඉස්සරහට එනවා මොකද දැන් ඒ බිඳුවට බහැලානේ තියෙන්නේ ඉතින් ආයි මේසුගේ මනස විනාශ කරන්න ඕනේ ඒක තමයි මේ ලෝක ස්වභාවය අර කවුද රත්නපුරේ ස්වාමීන් මේ කැලෑවින හාමුදුරු කෙනෙක් එළියට ඇවිල්ලා කිව්වේ 2032 දිනනවා කියලා මීටරි දරුණු එකක් හැබැයි එදාදී ලංකාවටත් වදිනවා කියන එක ඈ එතකොට ඉතින් දැන් ඔය අපි දැන් ඔය කොරෝනාට බය වුණා නමුත් මේ කැන්සර් වලින් මැරෙන ප්‍රමාණය ඒව අඩු වෙලා නැහැ නේ දේව දැන් අඩු වෙයි මොකද මේ මිනිස්සුන්ට මේ දුන්න ප්‍රභා ධර්මයෙන් දුන්න දඬුවම හරිනා ඉතින් ඒ නිසා අපි ඉස්සරහට ශාමික මහත්තයා අපි පෙරසීම මේ වැඩ පිළිවෙල ඉස්සරහට අපේ ශ්‍රීපති මහත්තයා දැන් වැඩ පිළිවෙලක් කතා කරා නේද මහත්මයා එතකොට අපි වෛද්‍යවරු ඒවා සේරම එකට ඒක රාශී කරලා මම හිතන්නේ ගොඩක් අපි දැන් ડોક્ટર පහදිනියත් මම හිතන්නේ ડોક્ટર හැරිස් පතිරගේ විශේෂඥ වෛද්‍යවරුත් දැන් අපිත් එක්ක මේ වැඩ පිළිවෙලත් එක්ක සම්බන්ධ වෙනවයි කියන එක එළිය දක්වල පාට එළිය දැල්වලා තියෙන ડોක්ටර්ගේ හරි සතුටුයි අපි කිව්වා හරි මේ ලෙඩ අඩුවිලා තියෙන එක ඔප්පු කරලා පෙන්වන සංඛ්‍යා ලේඛන දවසකට 260ක් 270ක් තමයි බෝ නොවන රෝගීන්ද heart attack හැදෙන දවසකට ලංකාවේ. ඒකට එක හේතුව තමයි වැඩට යනකොට පිටින් කනවනේ. පිටින් එනකොට කන්න ගේන්න හිතෙනවා. එහෙමත් තියෙනවනේ අපේ මිනිස්සුන්ගේ. සමහරව අපි ඒක අඩුවලා. කොත්තු කියන ඒවා නේද? පරණ මස්ද අපි ඔය රහ නැතුව ඉන්න බැරිලා තිබ්බනේ. දැන් ඒක අඩු වෙලා තියෙනවා 125කින් ගෙදර ඉන්න පරිසරයේ අම්මා හෝ වැඩිහිටියා මුළු පවුලටම කෑම දෙන්න ගත්තින්ද. ඒකේ තිබ්බේ නෑ අර බ්‍රොයිලර් චිකන් හෝ පාම් පිටි හෝ කිරි පිටි ටික. හොඳ වෙලාවට තිබ්බ අවම දේවල්. පරිප්පු කියමුකෝ. පරිප්පු මිල වැඩි වුණා අඩු වුණා ඒත් කමන්නේ ඒක කාලා හරි. ඔය කියන ඉස්සර අපිට ගැහුවේ කොහොමද? ඉස්සුත අපිට ආහල ට්‍රැක්ස් ආට ඉන්න අපිට අත්ගල් නූල්ස් එක ශනික නූල්ස් දැම්මා ගත්තා කෑවා. දැන් මොකද කියන්නේ? දැන් කොහොමද කතාව දැන් කියන්නේ? අනිවාර්යයෙන්. අපි කියන හැව්වේ නෑ සෝභා ධර්මයෙන් ගැහුවා.
ඒක තමයි සබහා ධර්මයේ මාන්නෙත් කැඩුවද නැද්ද? ඔව් මේ මාන්නේ කියන්නේ අපාය යන එකක් නේ. මේ මාන්නේ හරි නෑ ડોක්ටර් තේරුණා කියන්නේ. ඔව් මට වුණත් දැන් මම මේ වැඩසටහන් කරනකොට මගේ ජීවිත විනාශ කරන්නේ ડોක්ටර්මත් දන්නවනේ. ඔබතුමාගේ ජීවිතේට තර්ජනයක් ආවනේ. ඔබතුමාත් බේරුණා මාත් බේරුණා එක වෛද්‍යවරයෙකුට බේරෙන්න බැරි වුණා. අපේ සංවිධානයේ. අපි ඒක කල්පනා කරන්න. අපි තේරුණා කියන්නේ. අපිට එනවා. ඊට පස්සේ මට ව්‍යාපාර වශයෙන් තර්ජන ආවා. ඒ වාසේ සාමාන්‍ය මේ පවුල් වලින් එනවා මගේ ඒක වෛර කරන්න බෑ. ඒක තමයි මාර බලවේග කියන එක නේද මැට්ටෝ? ඒකට අපි මුහුණ දෙන්න අපි ශක්තිය ගොඩනගා ගන්න ඕනේ. ඔබතුමාට තේරෙනවා කියන්නේ. ඉතින් අපිට ඒ ශක්තිය තියෙනවා. ඒ ශක්තිය තියෙනවා. ඉතින් සමාජයට මාව පාට වෙන්න පුළුවන් නේද මැට්ටෝ? බේර පව් ගේන්නත් එපයි. බේර පව් මේ සමහරු ඉන්නවා දැන් මං හරි බයයි ඔය මට වෛර කරන්න යන්න වෛර කරන්න. මොකද ඊළඟ පාරෙත් ඕක එල්ලිලා આવොත් නේද ඊළඟ ආත්මේ මේ ආත්මෙ උට මෛත්‍රී කළ මේ ආත්මෙ උර අයින් කරලා දාන්න ඕනේ. තේරෙනවද සාමෙන්න? ඒක බුද්ධ දර්ශනේ ලස්සනට කියලා දීලා තියෙනවා අවිහිංසාව. ඉතින් මං උදේට තුමා දන්නා නේද? මහා සමය සූත්‍රයත් එක්ක අපි දෙවියෝ මේ පින් ගන්නවා නේද? 33 කෝටියක්. ඉතින් ඒ ශක්තිය ආශිර්වාදය තුළ අපි මේ වැඩ පිළිවෙල කරනවා. ඔබතුමා අහපු ප්‍රශ්නට උත්තරෙත් ඒකයි. ඉස්සරහට මට ලොකු වගකීමක් තියෙනවා. මොකද්ද? සෝබා ධර්මයෙන් හදපු කොටසේගේ පැවැත්ම එච්චරයි. මොකද්ද? දැන් ඔය සෝබා ධර්මයෙන් ගහන්න ඉස්සලා අපි මිනිස්සු ඇදී. එතකොටනේ දැන් අපිට පාඩ් දැම්මේ. දැන් ඉස්සරහට මම කියන්නේ පාඩ් දාන එකක් නෑ නේද? ඒ නිසා අපේ යුතුකම මොකද්ද? සෝබා ධර්මයෙන් හදපු කොටස. මොකද പ്രേත ආත්ම, යක්ෂ ප්‍රේත, කුම්භාණ්ඩ ආත්ම වලින් අපි අය ඉන්න උන් හදන්න බෑ අපිට. හරිද? අපිට මේ මාදන්න ඕනේ නෑ. නේද? අනේ එහෙම නේද? ඉතින් ඒ නිසා අපි ඒ සෝබා ධර්මයෙන් ගහපු කොටසවත් අපි හදන්න උත්සාහ කරමු නේද මම? ජීවිත පරිත්‍යාගයෙන් පරමත්ත පාරමිතානේ. නේද? සුන්දසූ කරලා හදන්න ගියෙත් නෑනේ බුදුහාමුදුරුවෝ. සුන්දසූ කරලා කොච්චර ඉන්නවද අංගේ අම්මෝ. ඔබතුමා දන්නේ සමහර ඒවා මං ඉතින් අර Facebook එකකින් කපලා දානවා. සමහරව මට උගන්වන්නේ නෝ ධර්මයේ. හොඳයි මම හිතන්නේ දේශමාන නිහල විජයරත්න මැතිතුමා හොඳ කාරණා ටිකක් අපිට අපේ හමුවේ ඉදිරිපත් කරා. කොළොන්නේ ශාස්ත්‍රපති සිරිපති පද්ම කුමාර ශූරීන් භාවනා උපදේශකෙක් වරයෙක් හැටියටත් කටයුතු කරන හින්දාම මේ ශාසනය පිළිබඳව කාරණා අපිට මේ වෙලාවේ දැනගන්න පුළුවන්. ශාසනයට අයිතිකාරයෝ ඉන්නවද? මොකද්ද ශාසනය? මේ පිළිබඳවත් අපිට පැහැදිලි කිරීමක් කරොත් වැදගත් වෙනවා. ගරු චාමික මුණසිංහ පින්වත් මැතිතුමනි, විශේෂයෙන් මේ කතා කරන වෙලාවේ මට ඔබතුමා ගැන මගේ හිතට ආපු කාරණයක්, මේ ධර්ම සාකච්ඡා වෙන සාකච්ඡා වගේ නෙමෙයි, සබ්බදානං ධම්මදානං ජිනාති. ඔබතුමා මේ බාරව කටයුතු කරන්නේ මානව වංශයේ මහා වියතාණන් වූ ලෞතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ව්‍යාප්ත කරන වැඩපිළිවෙලකට තමයි ඔබතුමා අද මේ සෝදානම් වෙන්නේ. මේවා ඔබතුමාගේ සතර වර්ගයාටම නිවන් දකින්න හේතුවක් වෙන දේවල්. ඉතින් ගරු සභාපතිතුමනි අවසරයි, ඔබතුමා තමයි මේ කාලේ අපි එකතු කරගෙන ඒ වගේ මේ දසදහස් ගාණක් ලෙඩුන්ව සුවපත් කරන අපිට පිනට පහළ වෙච්ච අපේ මේ වෛද්‍යතුමන්ලා මුල් කරගෙන මේ මග ස්වාමීන් වහන්සේලා මුල් කරගෙන මහානායක ස්වාමීන් වහන්සේලා පවා ඔබතුමා මේ ගමන ගෙනියන වෙලාවදී ඔබ අර වෛරය ගැන ඔබතුමා කිව්ව ඔබතුමාට කවුරු වෛර කළත් ඒ වෛරයට වෛර නොකර ඇඳීමෙන් තමයි ඔබතුමා මේක නැති කරන්න කියලා. ඒක මම අපේ පින්වත් මැතිතුමා අහපු මේ ප්‍රශ්නෙට පිළිතුර පොඩ්ඩක් ප්‍රමාද කරමින් ධම්මපදයේ බුදුරජාණන් වහන්සේ දක්වනවා, මම බුද්ධ වචනේ පෙන්වනවා, අක්කෝදින ජිනේ කෝදං අසාදුන් සාදුනා ජිනේ ජිනේ කදරියන් දානේන සච්චේන අලිකවාදින. අක්කෝදින ජිනේ කෝදං, ක්‍රෝධය නැති කරන්න පුළුවන් අක්‍රෝධයෙන්මයි. අසාදුන් සාදුනා ජිනේ නරකගෙන හදන්න පුළුවන් හොඳින්මයි, නැත්නම් යාගේ වෛරය වැඩි වෙනවා. ඒ නිසා අපි සත්ව හිංසාව කරන අයට අපි කියන්නේ ඔය ඇත්තන්ට සත්ව හිංසාවෙන් තොර හොඳ සෞභාග්‍යමත් රැකියාවල් බිහි වේවා. බිහි වෙලා ඔය ඇත්තන්ට දුක් නැති කරන මාර්ගයට පැමිණෙන වාසනාව සැලසේවා. එතකොට ජිනේ කදරියන් දානේන ලෝභකම නැති කරන්න පුළුවන් මැතිතුමනි දීමින් සච්චේන අලික වාදිනං. ඇත්ත කීමින් තමයි බොරුව පරද්දන්න පුළුවන්. අපි ඔන්න බොරුව අවුරුද්ද විතර මාසෙ විතර අපින් බොරු කියනවා. එක එක කියන දේවල් කඩ වෙලා යනවා. එතකොට අපින් 10 පාර විතර බොරු කියවෙලා වචන කඩ වෙලා තියෙනවා. අපි උදාහරණයක් වශයෙන් හිතන්නකෝ. ඊට පස්සේ අර යතවාම් බගිනි හරි ජාති අජාතෝ කියෝ විදියට අපි
එදා අපි පටන් ගන්නවා සත්‍ය 25 අතර දිගට කියාගෙන යන්න. අනිතර සමාජ ප්‍රසිද්ධ වෙන එදා නම් හරිය බොරු ගොඩ මෙන් දැන් මෙයා මෙතන ඉඳලා දිගට මොහොඳයි කියලා. ඒ වගේ සත්‍යේන අලිකවාදී නම් බොරුව බරද්දන්න පුළුවන් වෙන්නේ සත්‍ය හේතු කොටගෙන. එහෙමනම් මේ අවස්ථාවේ මේ නිවන පිළිබඳව ශාසනය පිළිබඳව අයිතිකාරය පිළිබඳව අහ ප්‍රශ්න ඔබතුමා මහා පරිනිබ්බාන සූත්‍රයේ දීඝනිකායේ එතන බුදුහාමුදුරුවෝ දේශනා කරනවා මොනවද භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව ගැන දක්වන. එතනත් මම ඔය ඉස්සෙල්ලා කියලා දෙන්න තාවම් පාවි පරිනිබ්බායිසම් යාමී උපාසකයන්ව ශාවකා භවිසන්ති ව්‍යක්තා විනීතා විසරදා භවසුතා ධම්මදරා ධම්මානුදම් පටිපන්නා සකං ආචාරිකං උග්ගහිත්වා ආසික්ඛිතං දේශිසන්ති පඤ්ඤාසිතං පට්ඨපිසන්ති විවරිසන්ති විභජිසන්ති උප්පන්නම් පරප්පවාදං සහදම් මිනිසු නිගීතං නිග්ගහිත්වා සප්පටිහාරයන් ධම්මං දේශිසන්ති කියලා මගේ උපාසක උපාසිකාව ස්වාමීන් වහන්සේලා ගැන වෙනම කියලා තියෙනවා. මගේ උපාසක උපාසිකාව මේ දක්ෂයෝ නොවේද්ද ව්‍යක්තියෝ නොවේද්ද විනීතයෝ නොවේද්ද විසරදයෝ නොවේද්ද මේ ධර්මයේ පෙන්නා දුර්මත දුෂ්ප්‍රතිපatti පිඹහරමින් ලෝකයේ උප්පන්නම් පරප්පවාදං සහදම් මිනිසු නිග්ගහිතං නිග්ගහිත්වා ශාසනයේ හටගත්තා වූ මල ධර්මයේ මගින් සුනිග්ගහිතං නිග්ගහිත්වා මනා නිග්‍රහයෙන් නිග්‍රහ කොට අර සභාවතුමා හිතේ වෛරයත් තියාගෙන වින කරුණු කියන්නේ නිග්‍රහ කරනවා. සුනිග්ගහිතං බුදුහාමුදුරු දැක්වන නිග්‍රහ කරන්න සුනිග්ගහිතං කරුණාවෙන් නිග්‍රහ කරන්න කිව්වා. කරුණාවෙන් නිග්‍රහ කරන්න දෙනවා සුනිග්ගහිතං නිග්ගහිත ඔය කිය තියෙන බුද්ධ වචනේ. ඒක සභාවතුමා මේ තරහට නෙමෙයි. බුදුහාමුදුරු දේශනා කරපු දෙමි කිව්වේ සුනිග්ගහිතං නිග්ගහිත ඕන් කියනවා. නිග්‍රහ කරන්න කරුණාවෙන් ඕන් නිග්‍රහ කරනවා කරුණාවෙන්. හැදෙන්නේ සප්පටිහාරයන් ධම්මං දේශිසන්ති. පෙළහර පාමින් ධර්ම දේශනා කරන දේශකයෝ 15 නොවන තාක්කල් පිරිනුවම් පාන්නේ නැහැ කිව්වා. දැන් මේ මග ගමංග දැන් උපාසක උපාසික මහතුරු එකතු වෙලා ස්වාමීන් වහන්සේලා වඩම්මනවා මේ ස්ථානට. ඒත් එකතු කරගෙන නිවන් යන මගේ මුළු ශික්ෂාපදේ සුද්ධ කරනවා. ආන මුළු ශික්ෂාපදේ නිවන් මගට මග සලසා දුක් ගින්දර නිති නිවන්න සම්මා සම්බුදු හිමියනි හද රජ දහනට වඩින්න කැනයක් නැත මිනිස් ලොවේ අපහට විසඳලා දෙන්න සතරවරම් මහරජවරු අද බී දොර වෙත වඩින අදත් වැඩපුවාරි. අනේ දෙවියනි දෙවියන්ට හේවා බ්‍රහ්මාණ්ඩය දක්වා පැතිරේවා. මෙන්න බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ මිනිස්සු මේ වැරදි කරන්නේ සැක 8ක් තියෙන නිසා මේ සැක 8 සෝවාන් ඵලයට පත් වෙනකන් තියෙනවා. මිනිස්සු මේ ලෝකේ වැඩ කරන්නේ සැක 8ක් තියෙන නිසා මේ සැක 8 දුර වෙයිද? දුරිච්ච දවසට මිනිස්සු කවදාවත් වැරදි කරන්නේ. අපි මේ සැක දුරු කරන්න දේශනා කරනවා. තමා විසින්ම පච්චත්තං වේත්තබ්බං වලින් තමයි සැක 8 දුරු කර ගන්න පුළුවන් වෙන්නේ. බුද්ධේ කංකති, ධම්මේ කංකති, සංඝේ කංකති, පුබ්බන්තේ කංකති, අපරන්තේ කංකති, පුබ්බාපරන්තේ කංකති, සික්ඛාය කංකති, ඉදප්පච්චේතා පටිසමුප්පන්නං කංකති. මෙන්න ලෝකේ තියෙන සැක 8. බුද්ධේ කංකති. බුදුහාමුදුරු හිටියද කියලා මිනිසුන්ට සැකයක් තියෙනවා. සැකයි. නමෝ තස්ස ගොඩ සැකයි. සෝවාන් වෙනකන් ওই සැකේ තියෙනවා ඒවා සාධාරණයි. ධම්මේ කංකති ධර්මයේ ගැන සැක. සංඝේ කංකති මේ අද සංඝයා හිටියේ එදා හිටියේ මිනිසුන්ගේ සැක. සංඝයා වහන්සේලා ජීවමානයි. සංඝයා වහන්සේලා ලෝකේ හිටියා ඉන්නවා. සංඝයා වහන්සේලා ඉන්නවා. අපි උන්වහන්සේලාට ගෞරව කරන්න ඕන. එහෙනම් සංඝයා පිළිබඳ සැක හිතන්න හොඳ නැහැ. පුබ්බන්තේ කංකති පෙර ආත්මය පිළිබඳව සැකය. අපරන්තේ කංකති ඊගාව ආත්මය පිළිබඳ මේ ආත්මේ සැකය. ඊතර පුබ්බා අපරන්තේ කංකති පෙර අපර මේ ආත්මේ පෙර ආත්මේ තියෙන සැකය. ආත්ම පිළිබඳ සැකය. සික්ඛාය කංකති අනේ ඔය පාණාතිපාතා කිව්වට අදින්නා දානා කිව්වට ඕවේ ගුණයක් එයිද? ඕවා කියලා කාටද හරියන්නේ? ශික්ෂාපද පිළිබඳව සැකය. ඕවා ඉතින් නිකන් සින්දු කැලලක් කිව්වත් එකයිනේ කියලා. මේවයි මහා කරුණා ගුණ ආලේප වෙලා ලෝකය පාලනය කරන ධර්ම, ලෝකපාලක ධර්ම, ශුක්ල ධර්ම, දේව ධර්ම පාණාතිපාතා ශික්ෂාපදවල තියෙනවා. මේ ලෝකයේ රකින්න ධර්මයක් ඒක. ඒවයි තියෙනවා මහා බලයක්. අන්න ඒ ශික්ෂා පිළිබඳව සැකය. ඉදප්පච්චේතා පටිසමුප්පන්නං කංකති අවිජ්ජාපච්චය සංඛාරං සංඛාරපච්චය විඥානං විඥානපච්චය නාම රූපං ආදී වශයෙන් ප්‍රතිත්ති සමුප්පාදේ පිළිබඳව තියෙන සැකය. මේ සැක තියෙන නිසා තමයි මේ ධර්මයේ ඇහුවත් මේ ධර්මයේ පිළිපදින්න මිනිසුන්ගේ හිත කා නොවදින්නේ. නමුත් පෙර ආත්මේ පෙර පින් තියෙන මිනිස්සු මේ ත්‍රි හේතුක ප්‍රසන්දියේ තියෙන මිනිස්සු පිළිගන්නවා. ගරු සභාපතිතුමා නිතරම කියනවා කළු සුදු කර්ම තියෙනවා කියලා. ඉතින් ඒ නිසා මම මේ ධර්මානුකූලව මම යමක් කතා කරන්නේ මම අපේ විශේෂඥ වෛද්‍ය පින්වත් උතුමා කියපු දේවල් ඒවා මම දන්නේ නැහැ. ඒක නිසා මම මේ ධර්මය ගැන කතා කරන්නේ ධර්ම කාරණා විතරයි මම කතා කරන්නේ. සභාපතිතුමනි
නිසා මෙන්න මේ සැකාට නැති වෙන තමයි මේ දේශනා පෙළහර පාන්නේ. ප්‍රාතිහාර්ය තියෙන ලෝකේ දේශනා ප්‍රාතිහාර්ය, ඉරිදි ප්‍රාතිහාර්ය, ඔය නොයෙක් ඉදිරි ප්‍රාතිහාර්ය ක්‍රම කපුට උඩිනුත් යනවා. ඉරිදි ප්‍රායව පුළුවන් ඉරිදි ප්‍රාතිහාර්ය අමාරු දෙයක් නෙමෙයි. මේ දේශනා ප්‍රාතිහාර්ය අමාරු අනුන්ට මේ කියා දෙන්න අමාරු. ඒක තමයි මේ විශේෂඥ වෛද්‍යතුමලා සහ අතීත හිටපු ඇත්තෝ ස්වාමින් වහන්සේලා මේ සභාවත් වල ඔබතුමත් දායක වෙලා මේ පින්වත් මහත්තුරුත් මේ සභාවේ මේ ඇත්තොත් මේ දායක වෙලා මේ කරගෙන යන්නේ පුණ්‍යමය කටයුත්තක්. ඒක නිසා මෙන්න මේ සැකාට තියෙන තාක්කල් මිනිසුන් මේ ධර්මයේ සැකයි කොච්චර කිව්වත් පිළිපදින්නේ නැහැ. දැන් මේ බුදුන් පිළිබඳ විතර නෙවෙයි බුදුන් උපන් දේශය පිළිබඳව සැකේ ඇති වෙලා. ඇත්තටම ගෞරවනීය ගරු මේ මැතිතුමනි ඔබතුමා ඉතින් ගොඩාක් දේවල් දන්නවා ඒක හැම කරුණු කතා කරන්නේ. ඒවා පිළිබඳව සැකයි. නිසා අපි මේ සැක කරන්න මේ තථා ධර්මයේ සැක කරන්න දෙයක් නැහැ. බුදුන් උපන් ලංකාවේ කියලා තමයි දැන් කියන්නේ. එහෙනම් ඉතින් ඒක නිසා මැතිතුමනි ඒ පිළිබඳවත් ගොඩාක් කරුණු කාරණා තියෙනවා. ඒ වගේම මේ සමාජයේ මව්පියන් පිළිබඳව ගෞරවය නැති වෙලා තියෙන්නේ. දූ දරුවෝ මව්පියන්ට ගෞරව නැති, මව්පිය දූ දරුවන්ට ගෞරව නැති මේ ශික්ෂාපද පිළිබඳව මේ අටතැන්හි සැකය තියෙන නිසා. අලුතෙන් විවාහ වෙච්ච ජෝඩු බලන්න. ඒ අය ඉස්සර සමහර අය කිව්වේ අපොච්චා තාත්තා මගේ අපොච්චියා මගේ අම්මා එහෙමයි කතා කළේ. සමහර පවුල් වල මේ කොළඹුණත් සමහර පවුල් මම දැකලා දෙනවා අම්මේ තාත්තේ කියලා ස්වාමිපුරුෂයවරු බිරිඳ කතා කරනවා. මේ ධර්මයේ දාන අය ධර්මයේ දන්නේ නැති කොහොමද කතා කරන්නේ? ස්වාමිපුරුෂයර කතා කරන්නේ බබා මෙහි ඉන්න බබා බිරිඳ කතා කරන්නේ බබා මෙහි ඉන්න බබා කොහොමද බබෝ අද මේ යනවද රැකියාවට මේ බබා බබා අප්සෙට් බබා දන්නේ නැහැ. බබාලා ඒකට උට ඊට පස්සේ අම්මා කියනවා. ඊට පස්සේ උට දැන් බබෙක් කමුණු බබාට කියන්නේ බබා කියලා. ඇයි මේ බබා? ඉතින් මේ කතා කරන් දන්නේ අපේ ගෙවල් ගාවෙම ඉන්න බොහොම මම දැකලා තියෙන තැන් කියනකොට ස්වභාවයක්ම අම්මා බබා කියන්නේ බබාට. දැන් අර බබා මේ බබා ඒතර බබාට බබා දෙක මැතිතුම. ඉතින් ඒක නිසා මේවා මේ ධර්මයේ දන්නේ නැති නිසා මේ සැක නිසා මේ ගෞරවනීය මාතෘත්වයේ තියෙන සැක නිසා පීතෘත්වයේ තියෙන සැක නිසා ඒ වගේම ස්වාමියාට ගෞරව කරන්නේ නැති සැක නිසා බිරිඳට ගෞරව කරන්නේ නැති නිසා තමයි මේ බබාලා කතා කර අර ඉස්සරම තිබුණා අපේ අපච්චි අපේ අම්මා අපේ තාත්තා එහෙම කතා කරන ගති හරි හොඳ දේවල් තියෙනවා වයිතුනේ. ඉතින් ඒක නිසා මේවත් අපි කතා කරන්න ඕන. ඒවා ගොඩේනේ. ඒවා ගොඩේ කියලා මිනිස්සු හිතන්නේ. ඉතින් ඒක නිසා ගරු සභාවතුමනි සබ්බේ තසන්ති දණ්ඩස්ස මේ බුද්ධ වචනේ කියන්නේ මේ ශාසනයේ උරුමකාරයෝ කියාගෙන යනකොට මම දැන් උරුමකාරයෝ 8ක් ගැන කියනවා දැන් පොඩි වෙලාවෙ තව ගන්න ගොඩක් ගන්න. සබ්බේ තසන්ති දණ්ඩස්ස සියලුම දෙනා දඬුවමට බයයි. ඒක නිසා සත්තු මරන්න එපා කියන භාග්‍යතුන් වහන්සේ ධම්මපදයේ දණ්ඩ වර්ගයේ දේශනා කළා. සබ්බේ තසන්ති දණ්ඩස්ස all fear punishment. මේ හොඳ නෑ සත්තු මරන්න. ඒ නිසා එල්හොරුම් තණ්ඩෙයික්කු අඤ්ඤුහිරාල්හ. සබ්බේ සම් ජීවිතම් පියම්. Life is dear to all. එල්ලොරුක්කුම් වාලක්කේ ඉන්මියානුදු. හැම දිනම මේ ජීවිත වලට ආදරේ අත්තානං උපමං කତ୍වා නහනෙහිය නගතයි. නිසා තමා උපමා කරගෙන කිසිම කෙනෙකු මරන්න එපා කියන එක comparing oneself with others. One should neither kill nor cause to kill. නිසා මේවා තේරෙන්න ඕන ඉංග්‍රීසි වල නම් ඉංග්‍රීසි වලට ඕන කෙනෙකුට. ඉතින් ඒක නිසා පාලියෙන් නම් පාලියට දැන් කියනවා චීනීටත් කියනවා තව පොඩ්ඩකින්. ඉතින් ඒක නිසා මේවා තේරුම් ගන්න මේ සත්ව හිංසාව කරන්න හොඳ නැහැ. සත්ව හිංසාව කිරීම විශාල අකුසලයක්. ඒක තමයි මේ හැම ලෙඩකටම මුල් වෙලා තියෙන සතුන්ගේ අඳෝනාව. මේ බෙල්ල සතුන්ගේ කපනවා. පන පිටින් හෘද වස්තුව කපලා අදිනවා. කපලලර පීකුදුගුල මේවා කනවා බද්දගෙන මේවා කනෝතලට දාගෙන. අන්තිමේදී කාපු කටවලුත් වහන්න වෙනවා. හුස්ම ගතු නහයත් වහන්න වෙනවා. අපිත් දැන් වහගෙන. පින්පව් කරපු ඔක්කොටම මේක විඳින්නක් වෙනවා. ඒයි ගරු වෛද්‍ය විශේෂඥ වෛද්‍යතුමනි මේ බුදුරජාණන් වහන්සේට සම්පත් විපත්ති ගැන කතා කරනකොට නරක මිනිසු රාශි ටිකක් ඉන්නවනම් ඒ පැත්තට වහින්න නැත්නම් හොඳ මිනිහටත් එක පොදුවේ බලපාන. මොකද දැන් අඟලෙන් අඟල වහින්න බෑනේ විශේෂ වෛද්‍යුන් ගරු සභාවතුමනි. ඒක බලපානවා. ඒක නිසා මේවා අපි තේරුම් ගන්න ඕන. චීනයේ පින්වත් මහත්තුරුනි මහත්වියනි දැන්වත් මේක තේරුම් ගන්න ඕන. මේවට හේතුව සත්ත්ව හිංසාව. ඊගව චේචිය ෆැගන් Buya Sasi Dungu, Buya Shiro, Nani Tin Yun, Konji Tin Yun, Rugo Niaini the Gotcha, Rugo Niain the Rain, Buya Sasi Dungu, Buya Shiro. චීනය අයට නිදි එක ගන්න වින්. ඉතින් ඒක නිසා මේ චීනා වාහන ඔක්කොම තිබ්බනේ අවුරුදු ගානක් ඒකටතොට එයාට චීන පුළුවන් නැති. උඩ චයිනීස් ඉතින් ඒ නිසා මම මේක ගොඩක් දුරට කිව්වා නිසා අපේ චීනයේ පින්වතුන්ට
මං කියනවා මේ සත්ත්ව හිංසාව නවත්තන්න ලෝක සම්මත නීතියකට එන්න. සත්ත්ව හිංසාව කරන්න එපා. ඔය සංසාරේ අපේ මම්මලා, අපේම තාත්තලා. ඉතින් ඒක නිසා මේක තේරුම් ගන්න ඕන. விலங்குகளை கொல்ல வேண்டாம், இறக்கை சாப்பிட வேண்டாம். நீங்கள் உங்கள் மக்களை நேசிக்கிறார்கள் என்றால் நீங்கள் உங்கள் வாழ்க்கை நேசிக்கிறார்கள் என்றால் விலங்குகளை கொல்ல வேண்டாம், இறக்கை சாப்பிட வேண்டாம். ඉතින් සමහර දෙමළ මිනිස්සුන්ට ඒ අතන කියන්න තියෙන්නේ ඔය ඇත ඔයගොල්ලෝ රටට ආදරේද? ඔයගොල්ලන්ගේ ආගමට ආදරේද? ජීවිතවලට ආදරේද? මක්කලේ මිනිසුන්ට ආදරේද? සත්තු මරන්න එපා. සත්තුන්ගේ මස් කන්න එපා. මේ නීතියකට අපි යමු. මේ දහම් මඟ අපි විරුද්ධ කරන අපිට ටික වේදනාවනේ අපි මේ කතා කරන්නේ. අපිට දැනලා තියෙනවනේ මේක හොඳ නෑ කියලා හිතුමුනේ. ඉතින් ඒකයි මේ කතාවේ කිසිදු ලාභයකට මේ කතා කරන්නේ. ඒක නිසා जानवरों को मत मारो और मांस मत खाओ. ලස්සන දින හින්දි මහතුරුත් මේවා තේරුම් ගන්නකො. පදයකින් හෝ මේවා තේරුම් ගන්නකො. මේවා තේරුම් අරගෙන මේවෙන් අපි වළකින්න ඕන. මේ සත්ව හිංසාවෙන් सी जानवर निर्दोषी හයි. මේ අහිංසක සත්තු නිර්දෝෂී. මේ සත්තු මරන්න හොඳ නැහැ. ඉතින් මේවා තේරුම් ගන්න ඕන. නිතර මේවා අපි තේරුම් අරගෙන මේවා අපි වළකින්න ඕන. පුසිති හුද්‍ය කුඩ්බන් නායබුන් මාංශ සදින්නා. බෙන්ගාලි මිනිස්සුත් මේවා ඩිංගක් හරි මේවා තේරුම් ගන්න ඕන. තේරුම් අරගෙන මේවා හැදෙන්න ඕන. රුවක් කුම්ම තයි භාෂාව අපේ අයට පුළුවන් ඔක්කොම. ලංකාවේ සිංහල භාෂාව වැරෙන්න ඕන දෙයක් පුළුවන්. ඒක ඔය භාෂාව අපි කියන කොටයි. පුසිති හුද්‍ය කුඩ්බන් නායබුන් මාංශ සදින්නා. මේ පිලිපින මිනිස්සු මේවා තේරුම් ගන්න. මේවා තේරුම් ගන්න මේ වචන හැරි මේවට යන්නකො. ඒතර මේ මොකද්ද කියන්නේ කියලා මේ බිහිදුරු කිරේ බලන්න වෛද්‍යතුමනි. මේවා බලන්න. ඉතින් ඒක නිසා they are in the jure. ඔයාට in the shut තේරුම් ගන්න. මේ රටවල් වල මිනිස්සු මේවා වැටෙන්නේ. ඉතින් දාන්න ඕනේ ඇනිමලේ යනි මාරි නෝන් මන් ජාරේ කාරණේ දැන් ඉතාලියේ මොන තරම් දේවල් වුණාද? මේවා ඉතාලි මිනිස්සු තේරුම් ගන්න. if you are loving your country මුළු ලෝකේ දන්න ඉංග්‍රීසි දන්න ඔක්කොම තේරුම් ගන්න. if you are loving your country, if you are loving your people, if you are loving your life, you don't kill animal and don't eat meats, please kind them, please sympathize them, then you can protect your country or your people or any other. මේවා අපි වටහාගෙන අපි අපේ රටට අපේ ජාතිර ඔබේ දරුවන්ට ඔබලා ආදරේ නම් if you are loving your children එහෙනම් සත්තු මරන්න එපා. ඒතර මේ දරුවෝ ටික ආරස්සා වෙනවා. රට රකින්න ඕන. ඉතින් මේවා අපි වටහා ගන්න කියලා මම මතක් කරන අතරතුර තව තියෙන ගොඩක් කෙනෙක් නිසා මේ බුද්ධ ශාසනයේ අයිතිකරුවෝ මේ බුද්ධ ශාසනයේ අයිති මෙන්න මේ කරුණු ටිකක් භාග්‍යවතුන් වහන්සේ දැක්වුවා. විනාඩි 5න් ඉවර කරනවා මම. මොකද්ද මේ බුද්ධ ශාසනයේ අයිති? පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස. මේ බුද්ධ ශාසනයේ අයිති තැන් වල ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන් අදින්නේ නෙමෙයි. මෙන්න මෙහිම දුක් විඳලා ඇවිල්ලා මේ ශ්‍රේෂ්ඨ වෛද්‍යතුමල්ලා වගේ ඇත්තෝ මේ අපේ ටියනෙල ආයතනයේ පින්වත් මහත්තුරු වගේ චාමික මැතිතුමා වගේ මේ සභාවත් වලගේ ඇත්තෝ එකතු වෙලා පවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගණිකාරාමස්ස දොරමඩු වෙලා නිකන් සංගණිකාරාම වල කතා කරන අය සතු නෙමෙයි මේ ශාසනයේ. උපදී කාය විවේක චිත්ත විවේක උපදී විවේක අරගෙන ශාසනය වෙනුවෙන් කටයුතු කරන පුජ්‍යලයන් සතුයි මේ ශාසනයේ. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුක්තතිස්සස්ස මේ ශාසනයේ මෝඩ හිත් ඇති මිනිසුන් සතු නෙමෙයි. හොඳ ගුණයාපත් නිතර සිහිය පිහිටවාගත්තු සිත් ඇති මිනිසුන් සතුයි. සමාහිතත්ස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ශාසනයේ කලබලකාරී මිනිසුන් සතු නෙමෙයි. සංසාන්තව කටයුතු කරන මිනිසුන් සතුයි. ආරද්ධ විරියත්ස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ශාසනයේ කම්මැලි කමින් උදේ එළි වෙනකන් පොරෝගෙන 9 10 වෙනකන් නිදා ගන්න පුජ්‍යලය සතු නෙමෙයි. වීර්යවන්ත පුජ්‍යලය සතුයි මේ ශාසනයේ. අපිච්චත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස මේ ශාසනය මහ ගොඩවල් ගහන කකා බිබි රටට සමාජයට කිසිම දෙයක් වැඩ කරන්නේ නැති අර රටට දැක් නොබලපා මතක නොබලපා කලමිහියක් නැති දෙපා හෙලේකු දෙකුමක් එපා කිව්වා වගේ මිනිදාස කුමාරතුංගියෝ. ඒක නිසා රටේ ජාතිර වැඩ කරන මිනිසුන් කම්මැලි නැති පුජ්‍යලයන් සතුයි මේ ශාසනයේ. ඒ විතරක් නෙවෙයි නිප්පපංච සාමා සායන් ධම්මෝ නායන් ධම්මෝ පපංච රාමස්ස. පපංච කියලා කියන්නේ තෘෂ්ණා දෘෂ්ටි මාන කියන කෙලෙස් තුන අභිධර්ම ක්‍රමයට අනුව. තෘෂ්ණාව වැඩි කරන, මානෙ වැඩි කරන, මිත්‍යා දෘෂ්ටි වැඩි කරන පුජ්‍යලේ සතු නෙවෙයි මේ ශාසනය. නිප්පපංච රාම පුජ්‍යලේ සතුයි.
ඒවෙන් තොර වෙච්ච පුජ්‍යලයේ සතුයි මෙතිතුමනි මේ ශාසනය පඤ්ඤාවන්ත සායන් දමෝ නායන් දමෝ දුප්පඤ්ඤස්ස මේ ඔය ඔක්කොම උස්සෝලින් ගිහිලා තියෙන ඔය කරුණ ටික සේරම ටික මේ ශාසනය ප්‍රඥාව නැති පුජ්‍යලයේ සතු නෙමෙයි ප්‍රඥාවන්තයන් සතුයි මේ ශාසනයක අම්ම කෙනෙක් ලෙඩ වුණා. ඔන්න ශාසනයේ අයිතිකාරයෝ ටිකක් කිව්වා. 8ක් ශාසනයේ අයිතිකාරයෝ ටිකක් ඔය මම ඔය ඒක අම්ම කෙනෙක් ලෙඩ වුණා. අම්මට හාමස් දෙන්න කියලා තැනකින් සිංහල වෛද්‍යතුමිය කියලා තිබුණා. මිහිදලට වෛද්‍ය ඇත්තෝ නෙමෙයි. ඊට පස්සේ හාවෙක් මරන්න යනවා දරුවා. හා අම්මා කෙනෙක් අහුවෙලා මේ අම්මා මේ වගේ අම්මා මරන්න හදනකොට මේ අම්මට පැටව ඉන්නවා බඩේ. මෙයාට දුක විඳිනවා. මගේ අම්මා මලත් කමන්නේ මේ අම්මා මරන්නේ නැහැ කියලා ගෙදර ආවා. ගෙදර එනකොට ඒ අම්මා සනීප වෙලා. එක පුජ්ජිරේ පිඟුරෙක් වෙලා ගත්තා. අතේ තිබුණා කෙටේරියේ කාලේ කැලේ යනකොට. වැද්ද වගේ වැද්ද යනකොට රෙද්ද නැතු ඒ කාලේ. පස්සේ මෙයා පිඟුර වෙලා ගත්තන් ගත්ත පොරවසර් මේකට කොටන්න ගත්ත වෛද්‍යතුමනි. කොටන්න හරින පාණාතිපාතා වේරමණී කියලා සමාදන් වෙලා ගියේ පන්සලේ හාමුදුරන් වහන්සේගෙන් ගරු සභාපතිතුමනි. ආයි කෙටේරිය පැත්තකින් තිබ්බා. ආයි මෙයා වෙලකට ආයි ගත්ත පොර කොටනවා පිඟුරගේ ඔළුවට කියලා. ආයි පාණාතිපාතා වේරමණී සික්ඛාපද සමාදිය මතක් වුණා. පොරවාතයේ තිබුණොත් තමයි කොටන්න වෙන්නේ කියලා. මං සත්තු මරන්නේ මාව මැරුණත් මං මරන්නේ කියලා මේ කෙටේරියෙන් වීසිකලා ඈතට. විසිකලාට පස්සේ දෙවියන්ගේ ආශිර්වාදය ඇවිල්ලා මේ අර පිඟුරට දැනුණා ගිනි කඳක් වෙලාගෙන ඉන්නා වගේ පිඟුර අතහැරලා දාලා ගියා. පිඟුරට කොටන්න ගියා නම් එයාට කෙටෙනවා වැඩි. ඉතින් ඒක නිසා මෙන්න මේ කරුණු ටික අපි වටහාගෙන බුද්ධ ශාසනයේ අයිතිකාරයෝ බවට පත් වෙන්න පාණාතිපාතා ශිෂ්‍යපදේ ආරක්ෂා කරන්න කියලා රටට ලෝකයට මතක් කරමින් මම නිහඬ වෙනවා. හොඳයි මං හිතන්නේ ශාස්ත්‍රපති කොළොන්නේ සිරිපති පද්මකුමාර ශූරීන් හොඳ භාෂා පරිවර්තකයෙක්. එතුමා භාෂා ගණනාවකින් ලෝකයා ආමන්ත්‍රණය කරා. මං හිතන්නේ ආන්ධ්‍ර භාෂාවෙනුත් අර අණ්ඩර දෙමළ කියන්නේ වෛද්‍යතුමනි. අණ්ඩර දෙමළෙනුත් ඊළඟ වැඩසටහනේදී ආමන්ත්‍රණය කරයි කියලා අපි විශ්වාස කරනවා. වෛද්‍යතුමනි අපේ කාලේ තාමත්ම සීමිතයි. ඔබතුමා අපේ සමාජයට දෙන පණිවිඩය මේ මොහොතේ දැන කියා ගන්නට කැමතියි. සමාලෝචනයක් සමගින් ඇත්ත මේ මෙතුමා විවිධ භාෂා දැනීම හොඳයි. මොකද ලෝකයේ හොඳම ශිෂ්ටාචාරය වීම සඳහා කොටස් හතරෙන් එකක් තමයි තමන්ගේ මව් භාෂාව පුරුදු පුහුණු කරන්න කියන පොඩි කාලේ. අපේ රටේ අයින් වෙලා තියෙනනේ අධ්‍යාපන ක්‍රමයනොත් මෙතුමා මේ භාෂාව දැනගෙන ඉන්නකොට අපේ දරුවන්ට වෙන භාෂා පුළුවන්. දැන් උදාහරණයක් අද උදෑසන කාලයකට පස්සේ මම මේ ආයතනයේ නොවගේ තවත් ආයතන ගියා වැඩසටහන රේඩියෝ ආයතනයක හලෝ ඩොක්ටර් how are you කියලා තමයි මේ සිංහල වැඩසටහන කතා කරේ. මම බලලා ඔබ මම ඉන්නේ එංගලන්තෙද කියලා ඒ රටත් ඉංග්‍රීසි කරානේ. يعني තමන්ගේ භාෂාව පාවිච්චි කරගන්න තාම හරියට විදිහක් නැහැ. ඒ වගේම තමයි මේ මට මතකයි අවුරුදු 3ක විතර කලින් වෙනදී මේ වැඩසටහන මම කිව්වේ මේ බලන්න හැදිලා තියෙන ලෙඩ ටික කියලා. කුරුළු උණ, මී උණ, සූකර උණ, මැඩ් කව් ඩිසීස් මේවා තමයි හැදීගෙන ආපු දේවල්. කියන්නේ මිනිස්සුන් තේරුම් ගන්න ඕනේ මේ සත්තුන්ගේ ලෙඩ එනකොට වවුල් කාලා හරියන්නේ නැහැ. මොකද තව සත්තුන්ගේ නම් නැති වෙනවා. මොකද මේ දැන් ඩෙන්ගුණත් මදුරුවෙක් ගෙන්නේ සතෙක් ගෙන්නේ. සත්තු වගේ අපි හැසිරුණොත් සත්තුන්ට ළඟින් යන දේවල්ත් එක්ක ජීවත් වෙන්න සතෙක් වගේ හැසිරෙන්න ගත්තොත් පිරිසිදු කමක් නැතුව සමහරලාට ඌර වගේ සමහර වෙලාවට ඕම් කන දේවල් පුදින මස් කකා හිටියොත් නියපොත අපිට දීලා තියෙන සාමාන්‍යයෙන් එහෙම නැත්නම් අත්පය අපිට දීලා තියෙන එක එක දේවල් අත් වැඩ කිරීම සහ විවිධ ක්‍රියාකාරයන් කරන්න මිසක් සතෙක් දඩයම් කරන්න නෙමෙයි. ඇස් දෙක දීලා තියෙන ලෝකෙ දකින්න මිසක් උකුස්ස වගේ ගිහිල්ලා සතෙක් දඩයම් කරන්න නෙමෙයි. එහෙම වෙලාවක අපි උන් වගේ හැසිරෙන්න ගන්නවා නම් උන්ගේ ලෙඩ තමයි අපිට එන්නේ කියන එක මිනිස්සු තේරුම් ගන්න ඕනේ. සතුන්ගේ ලෙඩ එන්නේ අපිට. ඥාන එනවා නම් ඒ සත්ව මාංශත් එක්කදී ලෙඩේ එක සුළු දෙයක් නෙමෙයි. මේ ඔබතුමා මේ මෙතුමාගේ වෙබ්සයිට් එකට එහෙම නැත්නම් Facebook එකට යන්න කියලා නිහාල් විජේරත්න මහත්මයාගේ. මොකද මේ සටහන් තියෙනවා මේ මෙතනක් තියෙනවා මේ සත්තු වගේ නේ සත්තු 10 දෙනෙක්ගේ ලෙඩ රෝග වගේ දේවල් විශේෂයෙන්ම දැන් මිනිස්සුන්ට සම්ප්‍රේෂණය වෙනවා කියලා. මොකද හේතුව දැන් ඉස්සර ගවයන් බැටළුවන් වගේ සත්තු සාමාන්‍ය පරිසරයේ ඉන්නේ නැති. නමුත් දැන් ඉන්නේ මිනිස්සුන්ගේ හිරගෙදර වගේ. ඒ කියන්නේ මිනිස්සු දරුවෝ තමයි කන්නේ. සබදාරමත් එක්ක ඉන්නේ සතා නෙවෙයි. ඇත්ත. ඉතින් මේ හින්දා මේ වගේ සත්තුන් හිරගෙදර වගේ අපි තියාගෙන ඉන්නකොට අපි ඒකත් එක්ක හැදෙන ලෙඩ ප්‍රමාණය වැඩි. මම ඉතාමත් ඉක්මනට ලේසි කාරණා ටිකක් මේ කොරෝනා කාලේදී අපි කළගත යුතු දේවල් ටිකක් කියන්න. එක අපේ දේශීය දේවල් වල තියෙන සමහර දේවල් වතුර වෙන්න පුළුවන්. හැමදාම උදේ නැගිට්ටාම අර කිරිපිටියක අමතක කරලා වතුර වීදුරකින් මද රස්නේ වතුර වීදුරකින් ගන්න. මම දන්නවා ඉස්සර පැරැන්නෝ ටික ලුණු වතුර ටිකක් එහෙම අර තියෙන මේ දේ උගුර පිරිසුදු කරගන්න ඒ පුරුදු වලට යන්න. ඒ වගේ වතුර ළඟ දෙයක් තමයි තැඹිලි, පොල් වතුර සහ කුරුම්බ. මේ වගේ දේවල් වලට උදේ
ඔය ඉතින් අස්සෙම ගැන හිත ඉන්න වෙනකොට පොඩ්ඩක් කියන්න. දෙවෙනි දම ව්‍යායාම කියන එක විටමින් D ඌනතාවයන් තියෙන රටවල් වලට සහ පිරිසට මේ කොරෝනා වෛරස් වැළඳනවා කියලා කියනවා. විටමින් D නොමිලේ ගන්න පුළුවන් අපේ රටේ මිනිස්සුන්ට. ඒක කොහොමද? හිරුවෙලිය හින්දා. දැන් දරුවෝ ටියුෂන් යනවා නම් අර කාලේ එහෙම වෙන හිර වෙලා ඉන්නවා නම් හිරුවෙලිය දකින්න නැත්තම් ඒ ලෙඩේ වැඩි වෙන්න පුළුවන්. හින්දා විනාඩි 2ක්වත් හිරුවෙලියේ උදේ භාවනාව කෙරෙහි හරි පොඩ්ඩක් අවුව එන්න දෙන්න චුට්ටක් කළුවේ තමයි. හැබැයි ඒක අපි දැකලා තියෙනවානේ මිනිස්සු මැරෙන හැටි. මේ කොරෝනා නෙමේ ප්‍රතිශක්තිය දුර්වල මේ වගේ දේවල් වලට යන්න දේශීය අපේ රටේ වැවෙන පළතුරු වලට යන්න, පලා වර්ග වලට යන්න, එළවලු වලට යන්න හොඳ ජීවිත කාලයක් ලැබෙන එක ලැබෙනවම තමයි. වෛද්‍යවරුනි බොහෝ වෙලාවට අර අපේ දේවල් හෙලා දැකුවනේ පහුගිය කාලේ. විශේෂයෙන්ම මේ ආයිබෝවන් කීමේ ඉඳන් හැමදේම මේ හෙලා දැකුවනේ. අර කැඳ බියෝල වගේ කියලා නිකන් හෙලා දැක්කා. නමුත් මා ඇසුවා මේ නිරෝධායන මධ්‍යස්ථානවල රෝගීන්ට පවා කැඳ දෙනවා. මොකද මේ දැන් පොඩිම ලේසිම කැඳ කියන්නේ ලුණු කැඳ කියන්නේ. ඇයි මේ ලුණු කැඳ කියන්නේ මේ උගරාශ්‍රිතව එහෙම නැත්නම් පෙනහැල්ල ආශ්‍රිතව තියෙන දේවල් වලට විෂ බීජ විනාශ කරන්න. ඒකේ තියෙන වාසිය කැඳ ටිකක් උණුසුම්ම දෙන්නේ. ඇයි? උණුසුම් පානයකින් තමයි තවත් විෂ බීජ විනාශ වෙන්නේ. සිසිල් පැන් වලින් නෙමෙයිනේ. ඉතින් මේ ලේසි ලාභ ක්‍රම තිබ්බහම සමහර විටමින් මිනරල්ස් හිතාගන්න බැරි තරම් තියෙනවා. එහෙ කෑන් වල මම දැකලා තියෙනවා මේ තැඹිලි වතුර එහෙම විකුණන හැටි. ඔබතුමා දැකලා ඉන්නේ රටවල් වල යනකොට එහි තියෙන විටමින් මිනරල් ප්‍රමාණය ප්‍රතිශක්තිකරණය දිනු කරන්නේ ඉතාමත් අවාසනාවට ලක්ෂ 6ක් අපේ කාන්තාවන් උදේට පොල් ගෙඩිය බින්දලා සිංක් එකට හදනවා. හොඳයි. එක්සත් රාජධානියේ රාජකීය වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍ය විශේෂඥ වෛද්‍ය අසංක විජේරත්න ශූරීන්ට අපගේ ප්‍රණාමය ප්‍රසාදය මේ මොහොතේ පුද කරනවා. ඒ වගේම ශ්‍රී ලංකා අවිහිංසාවාදී සංවිධානයේ ගරු සභාපති පූජා උත්තම පූජා මහමෛත්‍රී ධර්මයාත්‍රා පදනමේ නිර්මාතෘවර දේශමාන්‍ය නිහල් විජේරත්න ශූරීන්ටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. ඒ වගේම භාෂා පරිවර්තකයෙක්, ඒ වගේම ජ්‍යොතිෂයේදීෙක්, ශාස්ත්‍රපති පඬිත කොළොන්නේ සිරිපති පද්ම කුමාර ශූරීන්ට අපි ඔබතුමාට ආයුබෝවන් කියා සමුදෙන්නේ. අපේ වැඩසටහන දෙසතියකින් හමුවීමේ බලාපොරොත්තු වෙන හැම දිනාටම තිරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ඔබතුමාගේ සුගායනීය කවි ගායනාවකින් අපේ වැඩසටහන හමාර කරන්න බාර කරමින්. අවසරයි මැතිතුමනි. සසර දුක දැක අතර රජ සැප නික්ම ගිහිගෙය අතහැරා විතර නොකලැකි නිතර දුක් විඳ පාරමී දම් දස පුරා අමර බුදු බව සතිර ලෙස ලැබ සතං පත් කළ මුක් පුරා පතර බුදු ගුණ බලෙන් බිහිදොර වෙතට සෙත් වේ නිරතුරා නික්ම වැඩ බුදු පදවි ලද ඵල මුවම දෙව් රැස් පිරිවරා සක් රජුගේ පඬු ඇඹුල් සලසුනේ සුගත් මුනි රජ ලෝතුරා දක්වමින් බුදු බලය අභිදම් දෙසුව දෙව් රැස් පිරිවරා දුක් පහව සදහම් බලෙන් මුළු ලොවට සෙත් වේ නිරතුරා භංග කර සිත් තුලෙහි ආශා පුතුද බිසවද අතහැරා නැංග කන්තක අසු පිටින් බැස ගන්තර දිනේ රංජරා තුංග බලයෙන් සතට මුක් සුව ලබා දුන් සංඝ පිරිවරා සංඝ රත්නයේ බලෙන් තියෙනිල් මාධ්‍ය ජාලයට නිතර සෙත් වේ නිරතුරා